තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. හරි. අද ඒ වගේම හුවක් කමන්නේ. අපි මේ කතා කරපු කාරණා සම්බන්ධයෙන් මේ දැන් අපි මේ යෙදෙන කාරණාවද යනවා කියලා එකත් එක්ක හිතුවොත් දැන් අපි කියනවා දැන් යනකොට යන බව යන බවක් හම්බෙන්නේ හරි යන බවක් හරි කතා කරොත් එතන යෙදීම හිතීම කියලා. හැබැයි සන්නස දැන් අපි දිගින් දිගට බලනවා දැන් හරි එහෙනම් එතන හිතීම නම් යෙදීම ආයි හිතීම ගැන හොයනවා සන්න. හැබැයි ගන්න යන බව නම් යෙදෙන්නේ ඒක යන බව තුල නෙවෙයි ඒකෙන් පරිබාහිර වෙන ස්වරතයි හිතන බවක් එක්ක හිතන්න ඕනේ නෑ මොකද හේතුව අපි මේ එකපාරටම හොතාපන්න වෙන්න හදන්නේ. ඒ කියන්නේ මෙහෙම සාධාරණයි යෙදෙන එක ඇවිදීම ඇත්ත දැකීමේදී හිතීමක් යෙදීමක් වෙන්න බෑ. ඒක හරි. ඒ කියන්නේ යෙදෙන එක ඇවිදීමේදී ඇත්ත දැකීම හිතීමක් යෙදීම වෙන්න බෑ. දැන් අපට යෙදීම ඇවිදීම නම් අපි නම් හොයන්නේ හිතීමක් නැතුව හොයන්න බෑනේ. නේ? අපට හිතීම නැතුව හොයන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ මම අර එක දවසකුත් කිව්වද කොහෙද? මේකෙදී අපි මුලා වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි මේක දැන් හරියටම හෙව්වා. හරියටම දැක්කා කියන මුලා වීමකට ආව ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපිට කරන්න තියෙන්නේ යෙදීම ඇවිදීම නම් ඇවිදීමේ ස්වභාවය හෙවීම තමයි. ඒකයි හිතීමක් කියලා, යෙදුනේ හිතීමක් කියලා හිතීමේදීම හොයන්න යන්න ඕනේ නැහැ. ඒක අපට අවශ්‍යතාවය තියෙන්නේ ප්‍රඥාව වර්ධනය වුණ තැනදී වර්ධනය වුණ ප්‍රඥාවේදී මුලා නොවි දැක්මකට යන්න. ප්‍රඥාව වර්ධනය වෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් දැන් ඔය විදිහම දැන් ඇහිම නම් ඇහිම පිළිබඳව දැන් මම ධර්මයේ කියන කාරණාව කියනකොට මම අර අද කිව්වේ අහකරන අයට ගහණිව Tamanට වද්ද ගන්න බෑ කියලා කොහොමද? Tamanට ගහණ එකක් Tamanට වදින්න නැති වුණාම. එතකොට ඇහිම කියන කාරණාව පිළිබඳව අපි හොයන්න හෙදීම ඒක නම් ඒක හොයන්න ගියාට පස්සේ අපි හිතනවා හරි දැන් අපිම දැන් හරිම දේ හොයන්න ඕන කියලා. එහෙම කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි මම ධර්මයක් නේ කියන්නේ. මම ධර්මයක් කියනකොට මම හරිම දේ කියනවා. හරිම දේ කියනවා මේක වෙන්න බෑ කියලා. ඒ කියන්නේ ඇහිම යෙදීමක් වුණා නම් යෙදීමේ ඇහිම යෙදීමේ දැක්ම හිතීමක් වෙන්න බෑ. ඒක හරි දෙන්නේ. නේද? හැබැයි අපි ප්‍රායෝගිකව කරනකොට අපට ඒක කරන්න බෑ. කරන්න බෑ කියලා අපි වැරදි විදියට කර ඉන්න හරියන්නේ නැහැ. දිගටම. එතනින් එහා යන්නට ඕනේ. එතකොට එතනින් එහා යන්නට නම් අපි වැඩෙන්නට ඕනේ. එතකොට මේ වැඩින මට්ටම අපි කරන ප්‍රායෝගික දැන් අපටම සම්පූර්ණ තීරණයක් ගන්න බෑ ඒක. සමහර අවස්ථාවල දැන් සමහර කරුණු දැන් අපි හිතට ඔයා මොනවාරි දෙයක් කරනවා නම් ඔයා කරන දේ තුල යම් වැරද්දක් එනවා. හැබැයි ඔයාට ඒක වැටහෙන්න ආපු තැනදී තමයි ඔයාට එතනින් එහාට කියලා දෙන්නේ. මේ සුත්‍යයත් එක්ක. මම සරල උදාහරණයක් කියන්නම්. සරලව දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ත්‍රිලක්ෂණයේදී අපි සරල මට්ටමින් ගත්තොත් මේ අහලා තියෙන කරුණු එක්ක මම ඉන්න තැනදී අර ගැඹුරු කීප දෙකක්වත් හිතන්න නැතුව අනිත්‍යයි යමක්. ඒ කියන්නේ අපි ලෝකේ මට්ටම ගත්තාම අපට දුක එන්නේ මගේ වශයෙන් පවත්තන්න බැරි නිසා මම නැති නිසානේ. අනිත්‍ය නිසා
දැන් අපි අපේ ප්‍රැක්ටිකලි කව ගත්තොත් එහෙම අනාත්ම නිසා දුකයි. ඒ කියන්නේ යමක් අනිත්‍යයි. ඒක මම කියලා ගැනීමක් නැති නිසා දැන් දුක එන්නේ දැන් මේ දුක් විඳීමක් දුක එන්නේ මට ඕන විදිහට. ඒ කියන්නේ දැන් මම කැමති විදිහට තියෙන දේ යෙදෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය දුක් විඳීම ගන්නේ මට විරුද්ධ දෙන්නේ. ඒක අපේ දුක කියන කාරණා ඒකනේ. දැන් ඕක අපට තේරෙනවා නම් ඔය කාරණාව ඔතනදී අපට එතනින් එහා දෙයක් කතා කරන්න බෑ. අපි තව ධර්මපරයයන් අහුවට පස්සේ අපි හිතීම වැඩෙද්දී අන්න එතකොට අපි වෙන පැත්තකින් හිතන්න යමු වෙනවා. එතකොටයි අර කරුණ ටික කියන්න පුළුවන්. දැන් මෙතනදී පවා කෙනෙකුට යම් කාරණාවක් කියලා දීලා යට පුළුවන් නේද අර එයාගේ ලෝකේ දුක එන එක වළක්ව ගන්න. එයාගේ ලෝකේ දුක එන එක වළක්ව. එතකොට එයාගේ මූලික මට්ටම. එතනින් එහා වර්ධනය වෙද්දී තමයි එතනින් එහාට කියන්න පුළුවන්. දැන් මම දේශනාව කරද්දිම පැහැදිලි කරේ. මම පැහැදිලි කරේ කජ්ජනී සූත්‍රය ඕන තරම් අහලා ඇති. ඒකේ විග්‍රහයක් ඉගෙනගෙන ඇති. හැබැයි ඒ කජ්ජනී සූත්‍රය මුල් කරගෙන අපේ හිතන මට්ටම් වැඩෙනවා. වැඩිච්ච තැනටයි ආයෙ කතා කරන්න ඕනත් කියලා. එතකොට ওই විදිහේ වැඩ පිළිවෙල කරගෙන යන තැනදී යෙදීම ඇවිදීම නම් ඇවිදීම හෙවීම හිතීමක් වුණාය කියලා මූලිකව අපි කළ යුතු කාරණාව ඒක. යෙදීම ඇවිදීම රුප්පති බවක් අපි අර කාරණාව ගමු. රුප්පති බවක කෘත්‍ය නම් ඒක ගොඩක් තියුණුයි. ඇවිදීම කියන බවට වඩා සිදුවීම රුප්පති බව නම් සිදුවීම වේදේති බව නම් සිදුවීම හඳුනා ගන්න සංජානාති බව නම් සිදුවීම සංකාර බව නම් ඒ කාරණාව ගොඩක් තියුණුයි. හැබැයි ඒක හරියටම වෙන නම් සේක වෙන්නට ඕනේ. ඒ සිදුවීමට. හැබැයි ඒත් අපට අපේ දැනුම මුල් කරගෙන අපිට දැනෙන විදිහක් තියෙනවානේ. දැනුම මුල් කරගෙන හිතන විදිහක් නෙමෙයි දැනුම මුල් කරගෙන දැනෙන විදිහක් තියෙනවා. අපේ විවහාරයකට යනවානේ ඒක. ඒ කියන්නේ අපේ විවහාරයකට යනවා මේ පැත්තරම යමු වෙලා හිටියට පස්සේ දැනුම විවහාරයකට යනවා. නැත්නම් අන්නේ මුත්‍තිකාමෙන්ට කවදාවත් රූප වේදනා සංකාර විඥාන ගැන හොයන්න බැරි වෙනවනේ. එයාලා හොයන්නේ එයාලගේ දැනෙන විදිහ වෙනවා ඒක. එතකොට ඒ දැනෙන විදිහ එක්ක අපට හොයන්න පුළුවන්. ඒකත් යථාර්ථ වශයෙන්ම නෙමෙයි. නමුත් අපට හොයන්න පුළුවන්. ඒක තුලින් අපේ ජීවිතයේ අපේ හිතන ක්‍රමේ වර්ධනය වෙනකොට ඒකයි රහම් දැනුමයි මේ සියල්ලංගෙම වර්ධනය වෙනකොට අන්න දැන් අපි දකින විදිහේ පොඩි වෙනසක් වෙනවා. කලින් ඇවිදීම යෙදීම හෙවීමේ වැඩපිළිවෙලට වඩා කාලයක් අපි හුරු කරද්දී සහ ධර්මයත් එක්ක දියුණු කරද්දී සිදුවෙන වර්ධනයේදී අනුගත වීමත් එක්ක සිදුවෙන වැඩපිළිවෙලේදී ඊළඟට ඇවිදීමේ යෙදීම ගැන හෙවීමේ වැඩපිළිවෙල ඊට වඩා වෙනස් වෙනවා. ඒක ප්‍රතිපදාවක් වෙනවා. ප්‍රමාණිකවලු. ඉතින් ඒ නිසා ඒකයි මම කිව්වේ. අපට එකිනෙක කෙනාගේ කරන කාරණා දැන් මම ඔයාලට ওই කාරණාව කිව්වට සමහරවිට වෙන කෙනෙකුට ඊට වඩා දෙයක් කියන්න වෙනවා. තව කෙනෙකුට ඊට වඩා දෙයක් කියන්න වෙනවා. ඒ කරන කාරණාව එක තමයි කතා කරන්න ඕනේ. ඉතින් ඒක මූලිකව එක කරන්නට ඕනේ. සනසෙතන අදහස් කරේ ඒ කියන්නේ රූපපති බව කියන එකේ යෙදීමට සිදුවීම කියන එක සිදුවීම බෙදලා හොයන්න තියෙන්නේ රූපපති බව කියන එකද සමහරවිට දැන් රූපපති කියන කාරණා අපි ඇත්තටම රූපේ රූපපති කියලා ගන්න හරියන්නේ නැහැ. රූපයෙන් අපි ගන්නවනේ ස්වરૂපය. වේදනාවට ගන්නව නැත්තේ සාමාන්‍යයෙන් අපට අර විඳවන ගතිය. ඒ කියන්නේ අපට අර ක්‍රියාව කියන කාරණාවක් අපිට කවදාවත් අල්ලන්න බෑ. ඒක බුදුරන් වහන්සේගේ අර්ථය. රූපපති කියන එක කියන්නේ සිදුවීම කියන එක. ස්වરૂපයක් කියන එක ප්‍රකට වීමක් නේ. ස්වરૂපයේ භවයේ විග්‍රහය ප්‍රකට වීම. රූපපති භවයේ විග්‍රහය ඉදීම ක්‍රියාව. එතකොට ඒ ක්‍රියාව යථාර්ථය හොයද්දී ඊතර වීම. ස්වરૂපය කියන කාරණාව ඉක්මවද්දී ස්වરૂපේ ඉක්මවීම. එතන අරූපයක් බවට යනවා. සංඥාව කියන කාරණාව හොයද්දී අසඤ්ඤ බවට යනවා. සංඥාව සංජානාති කියන කාරණා යථාර්ථය වෙනකොට ඊතර වෙනවා. ඒක බුදුරණවහන්සේගේ අර්ථය. ඒ කියන්නේ සංඥාවටත් දැන් සංඥාවේ අපි ඔහොම ගිහිල්ලා හරි පාරට එන්න නැතුව දියුණු වුණාම ඒ සිවුම් අවස්ථාවේ විපාකේ තමයි අසඤ්ඤ කියලා කියන්නේ. ඔව් දැන් අපට තියෙනවනේ මමයි සංඥාවයි දෙකක්. මමයි සංඥාවයි දෙකක් තියෙද්දී සංඥාව වැරදි බව මට ප්‍රත්‍යක්ෂ වීමේදී අන්න අසඤ්ඤයකට යනවා.
සංඥාව ක්‍රියාවක් වුණාට පස්සේ ක්‍රියාවට මම සම්බන්ධයේ කතාව ඉක්ම වෙන වැඩපිළිවෙල දැක්කහම අන්න නිරෝධයට යනවා. ක්‍රියාව මගේ සම්බන්ධයට ඉක්මවීම දකින්නේ. එහෙම නැත්නම් අසඤ්ඤයි සංඥාව කියන එක මගේ අත්දැකීමක් වෙනවා. සංඥාව වැරදි නිසා අසඤ්ඤයට යනවා. විපාකයම තමයි. සංඥාව විපාකයක් මා විවහාරයට දෙනවා. එතකොට ඒකට දැන් අපි මොන විදිහට කල්පනා කරත් අපට සංඥාව වැරදි බව හම්බ වෙන්නේ අපි කල්පනා කරන ක්‍රමයේදී මට සංඥාව වැරදි බව. එහෙනම් අසඤ්ඤය තමයි යන්නේ. හැබැයි සංඥාවයි මමයි කියන සම්බන්ධයක් ඉක්ම වෙනවා නම් සංඥා භව විග්‍රහයක් නැහැනේ. ඒ කියන්නේ මම හිතියොත් තමයි සංඥා භව විග්‍රහය. සංඥා වැතහර්ථය වෙනවනේ අනුගත වීම හැර වෙන කිසි දෙයක් බෑ. අන්න එතනදී එහෙනම් සංඥා නිරෝධය. ඒක දැන් සම්මතයේ චුට්ටට කන්නේ අනාත්මය මුලට අරගෙන ඒක එහෙම කිව්වට දැන් අන්තිමට අපි ගිහිල්ලා තියෙන ඒ පාරම තමයි. ඒ පාරෙම වෙන කිසි දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපි අර දැනුම අරගෙන මොකද කරන්නේ මේ ප්‍රායෝගිකත්වයේ අනුව හිතීමට ඉඩ දෙන්නේ නැතුව අපි සම්පූර්ණයෙන්ම අපි එකක් මවා ගන්නවා. දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක අපි පොදුවට බැලුවොත් අපි මානසික සංකල්පයක් දාගන්න එකනේ. ඒ කියන්නේ අපි දැනුමත් එක්ක අපි මේකට ආරෝපණයක් කරනවා. දැන් මුලින් අර ප්‍රත්‍යක්ෂය. ඒ කියන්නේ ඒ ප්‍රත්‍යක්ෂය වෙන්නේ නැතුව කවදාවත් අපිට එතනින් එහාට යන්න බෑ. අපි බොරුවක් කරන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගිකත්වය කියලා අපි කරන්නේ බොරුවක්. ප්‍රායෝගිකත්වය කියනවා ප්‍රායෝගිකත්වයට සීමා වෙන්න ඕනේ. එතකොට අපි අපේ කාරණාව එතෙන්ම අපි කොටුවල බලන්න ඕනේ. මොකද අපේ දැක්මයි සංකල්පයයි අපි මේ දෙක පටලවා ගන්න හොඳ නැහැ. දැක්මට සත්‍යවාදී වෙන්නට ඕනේ. ඒකෙක් කියන්නට ඕනේ. අපි දැක්මට සත්‍යවාදී වෙනද සංකල්පෙට ඉඩ දීලා දැක්ම අරගම තියේදී සංකල්ප මාරු කර කර ඉන්නවා. හැබැයි දැක්මේ සත්‍යවාදී වෙලා අපි කටයුතු කරා නම් අපටම පුළුවන් දැක්ම ඉක්මවන්න. නැත්නම් කවදාවත් ඉක්මවන්න බෑ. ඒකන දැන් අපි අවධානය කරපු ගමන් පොඩි ප්‍රශ්නයක් තිබ්බා නේද? කාලයක් මුලින්ම හදගත්ත එක දැන් අපි සාමාන්‍යයෙන් දැන් මුලදී කරන එක අපි දන්නවා ඒක කියන්නේ ආහාර ගන්නවා වැරදි සිතුවිල්ලක් කියන තමයි අපි මේක කරන්නේ අර්ථවත් වෙන්නේ නැහැ කියලා ඒ කියන අපි කරගෙන යන දේ සැබෑ අර්ථය නෙමෙයි හැබැයි ඒකට කොහෙන් හරි පටන් ගන්න ඕනේ සත්‍යය. දැන් ඒක සම්බන්ධ කරගෙන යද්දී දැන් ඒක ප්‍රඥාව නෙමෙයි හැබැයි ප්‍රඥාවේ දිනුවක් නේ අනාත්ම අනිත්‍ය නිසා අනාත්ම දුක කියන එක විමසගෙන යද්දී ඒ කෘත්‍ය වෙලා තියෙන්නේ ප්‍රඥාවේ දිනුවක් කියලා අපිට කියන්න පුළුවන් සංස. දැන් ඒ දිනුවට සාපේක්ෂව මොඩකම සිවුම් වෙනවා. හැබැයි දැන් මේක ගණන් වල කියන වගේ බෙදාගෙන කියලා කවදාකවත් සිවුම් වෙනවා නැරෙන්න මේ කුඩාගෙන නැරෙන්න බිඳුව වෙන්නේ නැහැ නේද? දැන් මේක එහෙම කියලා සිවුම් වෙනවා නැරෙන්න කොයි වෙලාවක හරි මෙතන මට පැහැදිලි නැති අර පොඩි අඳුරතරක් තියෙනවා ප්‍රඥාව දර්ශනයක් කියන තැනට ශේක ප්‍රඥාව එහෙම නැත්නම් දර්ශනය කියන තැන සහ මෙතන අපි කොහොම සිවුම් කරන් ගියා කියලා කොහොමද ඒක වෙන්න පුළුවන් කියන්නේ. ඔව්. ඒක ඇත්තටම අපි කොච්චර සිවුම් කරගියත් වෙන්නේ නැහැ. එතකොට හැබැයි අපේ මොන ක්‍රමයකටත් අපේ හිතීමක් කරගෙන යනවා. මම ඒකයි අර මුල් ඉඳලම කිව්වේ අපි හරියට හිතන්නට ඕනේ සත්‍යවාදී වැරදුනාට කමන්නේ නැහැ. ඒක හරි ප්‍රශ්නයක්. හරියට හිතන්න සත්‍යවාදී වැරදුනට කමන්නේ. වැරදුනාට කමන්නේ නැහැ කිව්වේ නිගමනය. හිතීම සත්‍යවාදී වෙනවා. එහෙම හිතුවොත් අපට අනුගත වෙනව හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අපි හරියට සත්‍යවාදීව නොසිතන නිසා මොකද වෙන්නේ? අපි වංචනිකව කී කරුණු දාලා හිතනවා. එතකොට වෙන්නේ අපිට කවදාවත් යන්න බෑ ඉස්සරහට. සහේතුක සත්‍යවාදී නැතුව අපි නිගමන වලට එනවා. අපි අර ඔය හිතන දේවල් එක්ක. සත්‍යවාදීදී හිතලා එයාට අවංක ප්‍රශ්නයක් තියෙනවා. එයාට අනුගත වෙනව හැර වෙන කරන්න බෑ. කරන්න දෙයක් නැහැ. මොකද අවංකයිනේ. එතකොට එයාට අනුගත වීමත් එක්ක යොමු වීම පුදුම ප්‍රබලත්වයක් වෙනවා. එතකොට ඒක යාට ක්‍රමානුකූල වර්ධනයක් තියෙනවා. අතන වර්ධනයක් නෙමෙයි මේ තරකාවචර බවක් තියෙන්නේ. ගැළපෙල්ලක් තියෙන්නේ. අතන වර්ධනයක් වෙනවා. ඒ වර්ධනය වෙන තැනදී අන්න ඒකෙදි අර මේ ගත්ත නිගමනවල සියුම්භාවය නෙමෙයි මේ වර්ධනය නිසා යාට අන්න ඊතර වෙන්න පුළුවන්. ඊතරීම දැන් මේ වර්ධනය නිසා ගත්ත නිගමනවල විග්‍රහය සියුම්භාවය නෙමෙයි. ඇත්තටම ගත්තොත් ඒ නිගමනවල සියුම්භාවය කියන එක යාට නිෂ්ක්‍රභාවය වෙනවා. අනුගත අපි මේ කරගෙන තමන්ගේ මුලින් පටන් අනුගත වීම හරහා කල්යාණ මිත්‍ර උදව් කරනවා. සමහරවිට කාලේ ප්‍රශ්නට සමහරවිට අනුගත වෙනවම නැවම කරගෙන වෙනවා. දැන් අනුගත වීමේ අවසාන ප්‍රතිඵලය කල්යාණ මිත්‍ර විසින් අපේ වැරද්දක් සකස් කරනවා අපි අනුගත වෙනවා. ඒ ක්‍රියාත්මක භාවය ආපහු වැරද්ද සිවුම් වෙනවා ඇරෙන්න
කියන එක කියන පයින් එක කියන්නේ පොඩි කොටසක් තියෙනනේ කොයිලාද මේ පඩින් අර පඩි කියන කතාව ඒක මට තාම හිතාගන්න බැහැ. ඔව් ඒකේදී ඇත්තටම මේ සියුම් සහ ගොරෝසු කියන දෙපැත්තම නෑ. දැන් අපි සියුම් වුණාම සියුම් කාරණාව තුළ අපට වැදගත්කමක් තියෙනවනේ. කාරණා දැන් අපි මම අර විතර කියන්නේ ලෝකයේ යෙදෙන කාරණාවේ පංච උපාස්කන්ධයේ විග්‍රහය අතර වෙනසක් නෑ. දැන් අපිට තියෙන අර සියුම් කරගෙන යන කාරණා සියුම් එක හරියි. දැන් උදාහරණයක් ගත්තොත් අනිත්‍ය අනාත්ම දුක්ඛය කියන එක වැරදි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක හරියි. නැත්නම් රාගයට අසුබය කියන එකෙන් ඊතර වෙන්නේ නැහැ. නමුත් රාගය ආවහම අනිත්‍ය දුක්ඛ අනාත්ම කරන් ඊතර වෙනවා. දැන් අපිට නිගමන දෙකක් තියෙනවා. මෙන්න මේ නිගමන දෙක අපට එන්නේ එක තැනක බැහැගෙන ඊට වඩා හොඳ දෙයකට ආවා. හැබැයි අර දැකීම කියන කාරණා නිවැරදුනාට පස්සේ මේකයි ඒකයි කියන ඒ දෙකේම වෙනසක් වෙන්නේ නැහැ. ඒ දෙකටම නිගමනයක් යන්නේ නැහැ. සියලු දේ පොදුවේ ධර්ම කියන කාරණාවයි කියාගේ දකින කෝණ විතරයි වෙනස තියෙන්නේ. අර පැත්තට යන්නේ. ඒක තමයි සැබෑම පැනීම වෙන්නේ. එතකන් සැබෑම පැනීමක් කියන්නේ සැබෑම ඊතර වීම කියන කාරණා වෙන්නේ නැහැ. අපි යම් කිසි කාරණා කියන්නේ එකකට වඩා එකක් වැරදි. කලසුදු අපි බැලන්ස් කරනවා. රාගය වැරදිනේ නේ. නමුත් විරාගය බව හොඳයි. දැන් ඔක අපිට නැද්ද? ද්වේෂය වැරදි, විචිතෝසි බව හොඳයි. අපි කොච්චර මොන විදිහට කල්පනා කරත් අපිට ওই දෙක නැද්ද? අපිට ওই දෙක දිනනවා. අපිට මෝහය වැරදි, විිත මෝහය බව හොඳයි. පංචපාස්කන්ධයේ උදේවය දකින්න නැති එක වැරදි. දකින්න එක හොඳයි. අපිට මේ මැනීම තියෙනවා. හැබැයි අර දැක්මේදී මේ මැනීම නැහැ. දැකීම සිදුවීම විතරයි. දැකීම සිදුවීමේදී රාගයේද, විරාගයේද, ද්වේෂයේද, විචිතෝසියේද ඔය කතා දෙකම නැහැ. ඔය කතා දෙකම හොඳ නරක කියලා දෙකක් නැහැ. අපිට මේ දෙකේ හොඳ නරක කියලා දෙකක් තියෙනවා. ඔය දෙකේ හොඳ නරක කියලා එකක් නැහැ, දැක්මක් විතරයි තියෙන්නේ. මේ මම මුලින්ම ආපු එක ගන්නන්ද මේ විදිහට අවසන්ද දැන් ඇවිදිනවා කියන එක කියන්නේ ඇවිදිනවා කියන එක යෙදෙනකොටම නැතුව දැන් ඒක යෙදෙනකොටම යෙදීම අනුවම හිතුවොත් සානස ස්වરૂප කියන්නේ ඒ සම්බන්ධව කිසිම ස්වરૂපයකට කියන්නේ යෙදීම අනුව හිතන්නේ නැති හින්දා තමයි ඒකට මොකක් හරි විග්‍රහයක් ස්වરૂපයක් එන්නේ. එතකොට සානස යෙදීම අනුව හිතන්නේ නැතුව ස්වરૂපයක් හම්බුනොත් ඇයි ස්වરૂපය කියන එක හොයන කී අර්ථාන්විත බවක් නැහැ කියන සානස. ඒ විදිහට දැනගෙන නෑ ඔව් ඒක හරියි. ඒ කියන්නේ එහෙම දැම්මත් වැරදි තමයි. ඒ කියන්නේ එතනත් අපි දාගන්න තියෙන්නේ. මම කියකියවර අපට අපේ චින්තනීය වර්ධනය වෙලා ස්වરૂප බවක් එක්ක ලෝකයේ දකින විදියක් ආවනම් එතකොට හරියි. විමුක්තිකාමෙන්ට තියෙනවනේ. හැබැයි අපි යෙදීම කියන කාරණාව වෙදීම වෙලා ඒක ස්වરૂපයක් කියන කාරණාවක් අපි ලබාගෙන කරා කියලා වැඩක් නැහැ. එහෙමයි සානස. ඒ අනුගම හිතනකොට ගන්නස ස්වરૂපයකට කොටු වෙන්නේ ඉඩක් නැහැ කියලා අපි දැන් මොකක් හරි විදිහකට කතා කරන සානස. එතකොට යනවා කියන එක හිතන්නකොටම දැන් කියන්නේ ඒක යනවා කියන එක මේ වගේ එකක්. කියන එක කල්පනාවකට හරි එහෙම කියලා අපි කතා කරොත් සානස. එතකොට ආයේ කල්පනාගේ දීම කියන එක කියන්නේ එහෙනම් ඒක යෙදෙන කාරණාවක් නෙවෙයි නේද? එතකොට සානස මම ආයේ ඒක කල්පනාවක් කරේ ඒක හිතීමක් කරේ කියන එක හිතන්න ඕනේ නැහැ. එතනම සානස අරක කියන්නේ පදනමක් නේ වගේ කතාවක් සානස මට. කියන්නේ ආපහු ඒක හිතන එක. ඔව් ඒක හරි. ඒක තමයි මාතර වලින් කියන්නේ ආපහු එතෙන් හිතන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට සානස දැන් එතන ස්වરૂප බව කියන එක සානස මට කොහොමද එහෙම බැලුවොත් සානස හිතන්න බෑනේ. ඔව්. ඒක තමයි ස්වરૂප බව කියන විග්‍රහය අපේ විවහාර කියන්නේ රූපපති කියන කාරණාවෙන් තොරව අපේ විවහාරයේ කෙදීමක් තියෙන්න ඕනේ. එහෙම නැතුව ස්වરૂප බවක් කියලා අපි දැම්මොත් අපේ තවත් සංකල්පයක් විතරයි. එහෙමයි. දැන් අපි වුණ ඇවිදිනවා කියන එක ස්වરૂපයක් කියලා ගන්නවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් ඇවිදීම නම් යෙදීම දැන් සිදුවෙන දැක්ම අනුවන විචක්ෂණය කරන්නේ නේද? ඇවිදීම නම් යෙදීම දැන් තියෙන දැක්ම අනුව විචක්ෂණය කරන්නේ. මේ විචක්ෂණය කිරීම තුළින් දැක්ම වෙනස් වෙන්න ඉඩක් හම්බ වෙනවා. අපි මේක විචක්ෂණය කරන්නේ නැතුව නිකන් ඔහේ විතර්කමවමවා ඊළඟට අහපව මේක හිතීමක්. මේක ස්වરૂපයක්. දැන් අපි විතර්ක හිතනවා වන්නේ. අලුතින් දාගන්න කෙනෙක්. එතකොට හැබැයි
යෙදීම ඇවිදීම නම් ඇවිදීම සිදුවන්නේ කොහොමද කියලා මේ අපේ දැන් ඇති දැක්මෙන් අපි හිතන්න පටන් ගන්නවා. දැන් හිතීමක් අපේ කොට නැගෙනවා. දැන් මේ හිතීම වර්ධනය වෙනකොට අපේ වැටහීම වෙනස් වෙනවා. ඊළඟට ඇවිදීම පිළිබඳව අපි ආයෙ හිතන්න යමු වෙනකොට අර දැක්ම නෙමෙයි දැන් තියෙන්නේ. ඒ දැක්ම අනුව තමයි ආයෙ හිතන්නේ. එතකොට අන්න අපේ ඇතුළ වෙනස් වෙන්නේ. නැත්නම් අපේ ගෝචරත්වය වෙනස් වෙන්නේ. විතරකවල. ඒ කියන්නේ ඇවිදීමේ ගෝචරත්වය නැතුව හිතීමේ ගෝචරත්වය මේ දෙක මාරු කර කර වෙනස් වීමක් විතරනේ තියෙන්නේ. අතන අර විදියට යමු වෙනකොට කියන්නේ දැක්ම එක්ක හිතන්නේ. හිතීමෙන් දැක්ම වෙනස් වෙනවා. ඊළඟට ආපහු හිතනකොට ඒ දැක්මෙන් ආයෙ හිතනවා. අන්න දැක්මයි හැදෙන්නේ. එහෙනම් ඉදිච්ච කාරණාව ගැනමයි හොයන්නේ. අපි සක්කාය දිට්ඨියට අදාළ තියෙන සම්පූර්ණය නිකන් ඉක්මවන්නද පදන්නති කරනවකට සංසිතන වෙන්නේ. කියන්නේ අපි අර සම්පූර්ණ මෙලික මාරු කර වෙනසක් නැහැ. අපි රැවටිල්ලෙන් ඉන්නවා. හැබැයි අපි ඒ රැවටිල්ල ඉක්මවන්න අපි අලුත් දැක්මක් ගේන්න වගේ උත්සාහය දෙන්න. ඇත්තටම ඉදිච්ච කාරණා හැවිල්ලක් නේ කරන්නේ. ඒ කියන්නේ දැන් දුක පිළිසිත හොයන කාරණාවක් තියෙන්නේ. අපට යෙදුන කාරණාව අපි හිතීමක් කරාට අපේ දැක්මෙන් අපි ඉදිච්ච කාරණා මොකද්ද කියලා හොයනවා. දැක්මෙන්. එතකොට පිළිසිත හොයන වැඩ පිළිවෙලට කෘත්‍යයක් හේදෙන්නේ. එතකොට එහෙනම් අන්න අපේ ඒ කියන්නේ පිළිසිත හොයන කාරණාට යෝනිසෝමනසිකාරය කරන්න කියන සම්බාධ සූත්‍රය. එතකොට යෝනිසෝමනසිකාරය කියන එක තල්ලුවක් නේ කාරණාව කරන්නේ. ඉතින් මේ කාරණාව කරන වැඩ පිළිවෙල අපි වැඩෙනවා. හැබැයි අපි අරහේ මාරු කර කර හිටියොත් එහෙම අපි විතරක ගොඩක් විතරයි යහපව දාගන්න. ඒ කියන්නේ අපි අර දැක්ම එක්ක භාවිතය නෙමෙයි දැනුම එක්ක දැනුමයි සහ දැන් මම කරපු විග්‍රහයි සියල්ලන්ම එක අපි බලෙන් අභිභවනයක් කරන්නයි හොයන්නේ. ඒ කියන්නේ විභවයක පැත්තකයි ආයෙත් අල්ල වෙන්නේ. ඒ කියන්නේ මේක ඉක්මවන්නට ඕන. දැන් අපට අවශ්‍යතාවය තියෙනවා යෙදීම හැවීමට වඩා යෙදීම ඉක්මවීම. අයි දැන් යෙදීම ඇවිදීම නම් ඇවිදීම හැවීම කරන්නේ නැතුව ඇවිදීමේ හැවීම හිතීමක් නම් දැන් ආයෙ ඒක ඉක්මවන්නට ඕන. ආයෙ ඒක ඉක්මවන්නට ඕන. දැන් අපිට තියෙන හැම වෙලේ විභවයක්. විභවක තමයි යන්නේ. ඒක තමයි අපි දැන් අපිට යෙදෙන කිසිම ආයාසයක් නැතුව අපිට මොඩකමේ ඉන්න ප්‍රශ්නේ නෑ. අපි දන්නේ නැහැ මොඩකමේ ඉන්න කවුරුද කිව්වොත් තමයි අපි දන්නේ. අපි බොහොම පොඩි ආයාසයකින් අපි උත්සාහ කරනවා ඒ මොඩකමට විරුද්ධව හිතීමක් ගොඩනගන්නේ අනුසාර හිතන්න. දැන් ඒක නිකන් හරියට නිකන් අර දාන ගන්න පොඩ්ඩලනේ වැටි එවිදින් හදනවා කියන සංකල්ප. දැන් අපි කවුරුන් නැත්නම් වැඩි හිටියේ කයියෝ මෙයා වැටෙනවා විතරයි ඇවිදින්නේ නැහැ මේ පද දෙක අඩි දෙකක් කියනවා ආයි වැටෙනවා. අපි ආයි අපේ හිතින්ම මේක දාගන්න කියොත් සනන්ස නෑ මේක හරියට නෙමෙයි මේ කරන්නේ කියලා අපි නිකන් අර ඒ වගේකට තමයි. අනිවාර්යයෙන්. හොරතර ළමයට ඇවිදින්න හම්බෙන්නේ නැහැ. ඒක උපක්‍රමයකට නිකලා කරගෙන ඉන්න අතිදාවනයක් වෙනවා. අතිදාවනය. කියන්නේ විභවයේ පැත්තට අපි ගිහිල්ලා අතිදාවනයකට යනවා. ගොඩාක් දැන් මම විග්‍රහ කරන්නේ මුලා වෙන එක අයින් කරන්නනේ. හැබැයි මම අර මුලින්ම සත්‍යවාදීව යථාර්ථවාදීව හිතන්නේ නැතුව මුලා වෙන එක අයින් කරනවා කියලා අපි වෙන සංකල්ප ගෙනාව කියලා හරියන්නේ නැහැ. අපි ගොඩාක් වෙලාවකට ගන්න වෙන සංකල්ප කියනවා. ඕන් ආය සක්කාය දැන් හුරු වෙනවා මේක සක්කාය මේක සක්කාය මේක සක්කාය. දැන් මේක සක්කාය කියලා අයින් වෙන එක සක්කාය නෙවෙයි. ආය සක්කාය. කොහෙන් හරි ගිහිල්ලා ආය කොටු වෙනවා. මේ ෆ්‍රේම් එක අයින් ඉන්නේ. අන්න ඒකයි වැඩි. සිදුවෙන විදිය අයින් වෙන්නේ. අපි සත්‍යවාදී වුණා නම් අපට ඇත්තටම යෙදෙන ෆ්‍රේම් එක ඕන එකක් ප්‍රශ්නයක් නැහැ. ඉන්නේ මුලා වෙනවා. දැන් අපි හිතන් ඉන්නේ භාවනා කරන්න පටන් ගන්නතර පස්සේ මුලාව නැහැ කියලා. හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ භාවනා කරන්න අපි විදර්ශනා කරනකොට පස්සේ මුලාව නැහැ කියලා. ඉතින් එහෙම වෙනවා නම් ආය කවුරුත් ඕනේ නැහැ නේ අපට. ඒක පාට මොක්කම ටික වෙනවා. ඒ කියන්නේ අපිට තියෙන අතිදාවනයක් තියෙන පැත්ත කොහෙන් ගියද? අර යෙදෙන කාරණාව තුළ අපි සත්‍යවාදීව ඒකට අනුව හිතන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කියන කාරණාව අපිට ප්‍රණාමක කොච්චර ඇත්තයි කියලා තිබුණා අපි ඉන්න තැන ඉඳලා පටන් ගන්නවා. සත්‍යවාදී දැන් මේ මම කියන කාරණාවේ තියෙන වැදගත්කම මා කරා තව යමු වෙන්න උපකාර වෙනවා. වෙන දෙයකට නෙමෙයි. අපි මොකද කරන්නේ මේක හබක් ගාලා ගිලින්න හදනවා. දැන් මම කියන කාරණාව සත්‍යයි කියලා තවත් අහුරු වෙනවනේ. එතකොට චංකි සූත්‍රයේ ක්‍රමයෙන් මේක යොමු වෙන්න ඒක උපකාර වෙනවා.
එහෙම නැතු මේ අපේ තියෙන කාරණාවට ඒක ගලපලා හරියන්නේ නැහැ. ඊළඟ සද්දම් අධිමානයකට යනවා. අපි කරන්න ඕනේ අපේ දැන් සිදුවෙන කාරණා. එතකොට වරදිනවා. ඒ වරදින කාරණා තමයි උපකාර අවශ්‍ය. දැන් අපි කරන්නේ හැම වෙලෙම මේකත් එක්ක අපි දාගෙන යන්න යනවා. වරදින්නේ නැහැ. හරියට යනවා අපි. බලන් ගියාම හරියට නෙමෙයි යන්නේ රිවර්ස් එකට. හැපි හරි ඉස්සරහට යනවා නම් එයා හුරු වෙනවා. රිවර්ස් එක යනකොට ආපස්සටම යන්නේ. මොකක් හරි සන්නස දැන් මට ඇහෙනවා කියන එකත් එක්ක හිතන්න ගියොත් දැන් ඇහෙන දේත් එක්කනේ සන්නස කියන්නේ යමු වෙන්න තියෙන්නේ. බේසනද ඇහෙන දේ කියන එක කියන්නේ ඇහිමත් එක්ක බැලුවොත් ඇහෙන දේ මේකයි කියන එක කියන්නේ එහෙම ප්‍රකට වීමක් නැහැ. ඇහිමත් එක්කම බැලුවොත් හැබැයි සන්නස අපිට තියෙන දැන් කියන්නේ දැන් මට සද්දයක් කියන කතාව කොහොමද ඇහිම කියන එක හිතද්දි සද්දයක් ඇහුණා කියන කතාවත් එක්ක යන්න ඉඩක් නැහැ සන්න. හැබැයි සන්නස දැන් ඇහෙන දේත් එක්ක සන්නස යොමු වෙන ගතියක් එනවා. ඒකට යොමු වෙන්නම් කියන්නේ දැන් ඇහෙන දෙයක් කියලා දැන් අපි කතා කරනවා මේ ඇහෙන දේ ලැබෙන්නේ කියලා. හැබැයි සන්න කියන්නේ ඇහෙන දේ ලැබෙන්නේ කියලා ඇහෙන දේත් එක්ක තමයි යොමු වෙන්නේ සන්න. දැන් අර නිබ්බේධික සූත්‍රයේ කිව්ව සංඥාවේ වෙනස්කම් රූප සංඥා, ශබ්ද සංඥා වගේ වෙනස්කම්. දැන් සංඥාවේ වෙනස්කම සංඥාවේ යථාර්ථයෙන් හම්බ වෙනවා නම් කොහෙද ඊතර වෙන්නේ? නේ? දැන් රූප සංඥාව, ශබ්ද සංඥා මේ වෙනස්කම් කියන්නේ. ඉතින් වෙනස්කම් කියන කාරණා අපි වෙනස්කමුත් ඇත්ත, සංඥාවත් ඇත්ත. සංඥාව මිරිගුවක්ලු වෙනස්කම ඇත්තක්ලු. සංඥාව මිරිගුවක් කියලා වෙනස්කම ඇත්ත. ඉතින් මිරිගුවක් නම් මේක ඇත්තක් වෙන්නේ කොහොමද? අපිට අපේ ගෝචරත් එක්ක අපි මේක යන්නට ඕනේ. එතකොට තමයි ඉදිරියට යන්නේ. ඇත්තටම දැන් අතන මම හිතුවේ අපි ඇහිමත් එක්ක ඇහෙන දෙයක් ලැබීම නැහැ කියලා හිතුවට සමහර අපි ඒකත් එක්කම නම් යොමු වෙන්නේ අපි අර හිතන කාරණාව සත්‍යවාදී නැහැ මගේ ලක්ෂණ. ඔව්. එතකොට අපිට ඇත්තට මොකද උනේ කියන කාරණාව හොයන්නේ මොකද්ද සිදුවන්නේ? දැන් මම අද ඇහුවේ රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. මොකද්ද රූපය? ඒ කියන්නේ දන්නේ. නේ? වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. මොකද්ද වේදනාව? ඒ කියන්නේ දන්නේ. එතකොට අන්නේ වගේ යෙදීම ඇසීම අපට එකට ඇවිදිලා ඒක අපි නිගමනය කරලා ඊළඟට ඒක ඇත්තක් වෙලා අපි ඒ හොයන්න යනවා. අපිට මේකේ ප්‍රශ්නාර්ථයක්ම තියෙන්න ඕනේ. ප්‍රශ්නාර්ථයක් තිබිලයි හොයන්න ඕනේ. හැබැයි යමුනේ එකෙන් තමයි. හැබැයි ප්‍රශ්නාර්ථයක් එක්කයි යමුනේ. ඒකට නිගමනයක් දීලා නෙමෙයි. නිගමනයක් දුන්නා නම් අපට ආයේ හොයන්න දෙයක් නැහැ. යමු වීමක් විතරයි. අන්න එතනයි සැබෑම සත්‍යවාදී බව තියෙන්නේ. ඒ නිසා සමාහට දැන් අපි හිතද්දි දැන් හරි දැන් මට ශබ්ද බවක කියන්නේ ඇහිම එදෙනකොට ශබ්ද බවක ලැබීමක් නැහැ. හැබැයි මොකක් හරි නිමිත්තක් හරි එහෙම ආවත් ඒත් ඉතින් නිමිති බවක නෙවෙයි. එතන කතා කරන්නේ නිමිති බවක් මට තියෙනවා කියන නිසා. නිමිති බවක විග්‍රහයක් කියන කාරණාව ඒකනේ. එහෙමයි. ඒ කියන්නේ අර ලක්මල්ලර ඇහුවේ කාරණාව අපි ක්‍රමානුකූලව අපි මොහක් හරි ඇදෙද්දි සියුම් වෙනවා කියලා. අපි ගන්න කාරණාව සියුම් වෙනවා. අපට සද්ද වැරදි නිමිත්ත හරි. හරි සර්. නේ? හරි. අපට සද්ද වැරදි මේක පංචපාස්කන්ධයක් කියන එක සක්කායක් කියන එක රූප සංස්කාර වේ කියන එක හරි. සද්ද වැරදි මේක අනිත්‍යයි කියන එක හරි. නේ? අපර අරක වැරදිනේ කොහොමද? මේ මැනීම එනකොට එනවා කියලා කියන්නේම දැක්මේ වෙනසක් වෙන්නේ. අපිට සියුම් වීමක් තියෙනවා. හැබැයි මේ සියුම් වීමෙන් අපි හිතීමක් වැඩෙනවා. ඒක වැදගත්. අපිට නිගමන යද්දී සියුම් හිතීමක් ඇති වෙනවා. ඒක වැදගත්. ඒක තමයි අර ඒකයි ඉදිරියට වර්ධනය කරගන්න උපකාරය අවශ්‍යයි. සත්‍යවාදීව අපි කරනවා. ඒ සියුම් වෙනකොට අනුගත වීම අනිත් පැත්තෙන් අඩු වෙන කියොත් එහෙම ලොකු අමාරුවක් වෙනවා. විශාල අමාරුවක්. සියුම් වේගන වෙද්දී අනුගත වීම නැති වුණොත් එහෙම
ඒ කියන්නේ සියුම් වෙනකොට එයාට ජීවිතේ ලං වෙනවා වැඩි. කල්‍යාණ මිත්‍රයට. ප්‍රශ්න වැඩි. එතන ඉන්න බෑ. ඒ කියන්නේ ඒක වැඩි. ඒ කියන්නේ එයාට තව කෙනෙක් උපකාරමයි නැත්තේ. අපි හිතමු ගිනි කන්දකට වැටෙනවා කියලා. උපකාරයක්මයි අවශ්‍ය. එතකොට එහෙම නොවුනොත් එහෙම වෙන්නේ අරක ප්‍රණීත වෙනවා. ඒක ප්‍රණීත වෙලා ඒ දැක්මක läග ගන්නවා. අපි ඒක ආකාසානංචායතන විඤ්ඤාණංචායතනේ අසංඥ කියන්නේ. දැන් පුදුරන් වහන්සේ පෙන්වුවාට පස්සේ අපිට අපි ඔක වැරදි කෝණයෙන් අපි දකින්නේ අසංඥයයි කියලා. අකිංචඤ්ඤ වැරදි කෝණයෙන් අපිනේ දකින්නේ. හැබැයි එයාගේ දැක්මත් එක්ක යනකොට ඒක විමුක්තියක් නේ. වැරදි කොහෙද? දැන් මම මේ කරුණා විග්‍රහ කරනකොට ඔන්න හිතනවා මේක වැරදි කියලා. මේක නිවන නෙමෙයි කියලා. ඒ අපට අර වෙන කාරණා විග්‍රහ කරන නිසා. හැබැයි එයාගේ යෙදීම දැක්ම ඒක නම් ඒක නිවන යාට. සම්පූර්ණයෙන් එයාට ඒක ස්වාධීන වුණාට එයාට කේවලිය. එයාට කේවලියලා. එයාට විමුක්තියක්. ඒක ඕනම කෙනෙකුට එහෙම. ඒ කියන්නේ පාරායන වර්ගයේ 16 දෙනා ඒ යෙදීම තුළ ඉන්නවා නම් කවදාවත් එයාලා ප්‍රශ්න කරන්න බෑ. අකිඤ්ඤායතනේ. එයාලා විමුක්තියක් අත්විඳිනවා. එයාලා ලෝකේ ජීවත් වෙද්දී යාළුවා ප්‍රශ්න තියෙන එයාලා හිතීම වැඩි. එතකොට එයාලා ප්‍රශ්න කරන්නේ. විමුක්තියේ ප්‍රශ්න කෙරෙල්ලක් නෑ. අරක විමුක්තිය. දැන් අපිට තියෙන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාව ඔස්සේ උතෙන් යනකොට අපිට කවදාවත් අර ප්‍රශ්න කෙරෙල්ලකටවත් ඉඩක් ඉන්නේ නෑ. විමුක්තිය අත්විඳීම නෙමෙයි. ප්‍රශ්න කෙරෙල්ලකට ඉඩක් ඉන්නේ නෑ. ඇයි අර කරුණමයි විග්‍රහය. ඒ කියන්නේ ස්වාධීනත්වය තහවුරු වෙමින් සියුම් වෙනකොට ස්වාධීනත්වය තහවුරු වෙමින් යනකොට එයා විමුක්තිය කියන කාරණාව කේවලිත්වයක් කියලා අත්වෙනවා. සක්කාදිට්ඨිය. එයාට අනිවාර්යෙන් එයා හිතන ක්‍රමයක් එක්ක එයාට ප්‍රශ්න වැඩි වෙන්නට ඕන. යමුයිම වැඩි වෙන්නට ඕන. මෙන්න මෙතනදී තමයි එයා ප්‍රතිපදාව තියෙන්නේ. ඒ හඳුනා ගැනීම කියන එක හඳුනා ගැනීම මොකක්ද කියලා හොයනවා කියන්නේ හඳුනා ගැනීම මොකක්ද කියලා හොයද්දී දසනාසේ කිව්වනේ මේ ප්‍රශ්නාර්ථයක් වෙනවා කියන්නේ ඒක ප්‍රශ්නාර්ථය වුණොත් කොහොමද එයාට හිතන්න කියපු කෙනාගේ උපකාර කොහොමද කරන්නේ එතකොට ඒකම නොවි දැන් අපිට හිතන උදාහරණයක් ඉන්න බවක අපිට ඕනේ මේක විරුවක් කරන්න. ඒක නෙමෙයි මේ ඔක්කොම මට හිතෙන්නේ කියන්නේ අපිට මේක විරුවක් කරගන්න. විරුවක් කරගන්න ඕන නිසා මේ අපිට අර ප්‍රශ්නාර්ථයක් නොවි දැන් විරුවක් කරගන්න තමයි හඳුනා ගැනීම හිතන්නේ. ඒ හිතපුවා ඒ හිතන බව වෙනවස් ඊට පස්සේ ඒ හිතන එකත් එක්කනේ දැන් ප්‍රශ්නාර්ථයක් වුණොත් අපිට කොහොමද ප්‍රශ්නයක් එතකොට දැන් ලක්මනයි කියවගේ දැන් එතන ස්වාධීන බවක් එක්ක එතන මේ මිරිගුව කියන එක එකත් ඊට පස්සේ අපිට කොහොමද අපි ස්වාධීන වෙලා ඉන්නේ අපි එකත් දැන් ප්‍රශ්නාර්ථයක් නොවිච්ච තැනදී එතකොට දැන් අපිට මේ දැනුම කියන කාරණාව එක්ක තමයි යොමු වෙන්නේ. කියන්නේ හඳුනා ගැනීම මේක මිරිගුවක් මොන හරියට දැනුමත් එක්ක යොමු වෙන්නේ. හැබැයි දැන් අපිට මිරිගුව මොකද්ද කියලා ඕනේ කියන එකක් එක්කනේ යෙදීම බලන්නේ නම් ඉන්න බව මොකද්ද කියලා බලන්නේ. ඒ බලන එකත් එක්ක එතකොට ඒ දැනුම කියන කාරණාවත් ඉක්මවලා ගිහිල්ලා එහෙනම් මෙතනදී සම්මත දැන් ඔය කියන දැන් අපිට ආවේනික ස්වාධීනකමක් ඇති වෙනවා මේ එතකොට එහෙනම් දැනුම කියන කාරණාවෙන්ම මේ දෙයකට ගිහිලා තියෙන වගේ එකක් ආවයි කියන්නේ දැනුම කියන එක දැනුම අපි හිතමුකෝ මේ දැන් නිරුංගුවක් කියන එක දන්නේ නැහැ. නිරුංගුවක් කියන එක එක්ක කියලා තියෙන්නේ වෙන දෙයකට. නමුත් මම ඉන්න යෙදීම බැලුවොත් එහෙම මට නිරුංගුවක් කොහොමද නෙමෙයි. එතකොට දැන් හැබැයි හොයන්නේ නිරුංගුවක්. දැන් මේ අඳුරගත්ත එක. එතකොට එහෙනම් දැනුම කියන එකක් එක්කද ඒක වෙන්නේ කියන එක ප්‍රශ්නයක් ආවා. ඒ කියන්නේ මේ ආවේනික බවක් එක්කද මම කියන්නේ මේ බුද්ධ කාලයේ යුත් එක ගැන හිතලා නෙමෙයි මේ මම ගැන කියන්නේ අපිට යෙදෙන විදිහක් එක්ක යන්න
දැන් අපි දන්නවනේ සංඥාව කියන එක මේක විවහාරය කියන්නේ මේකයි විපාක කියන්නේ මේක එහෙම අහලා තියෙනවනේ. දැන් දැනුමෙන් අහලා තියෙද්දි දැන් කරපු සාකච්ඡා ටිකෙන් මේ මට හිතුණා එහෙනම් මේක දැනුම කියන එක ප්‍රශ්නයක් වෙනවාට. ඊළඟ මොකද කොහොමද අනාගත විද්‍යාව කියනවද දැන් අපිට එකෙන් තුන හිතන්නේ මේ. එතකොට ඊළඟ මේ යෙදීම කියන එක ඉන්න බව කියන එක තමයි කලින් අපහසු කියන ඉන්න බව කියන කාරණාවක් එක්ක අපි හිතන්නේ වෙන්නේ කියන එක. එතකොට ඉන්න බවට ඔය කියන වචන නැතුව ඉන්න බවක් කියන්නේ. එතකොට නිත්‍යයක් නෑ. එතකොට මොකද්ද මේ කියන එකත් එක්ක නිකන් කියන්නේ. එතකොට ප්‍රශ්න දෙකේ ඉන්නේ. මට හිතුණා මෙහෙම එකක් සම්පූර්ණ. එතකොට ප්‍රශ්නේ කියන එක මොකක්ද කියලා බලද්දී මේ දැන් අරකින් තොරව හිතන්න බැහැ. දැන් අර එක්කෝ ගහන්න තියෙන මේ වගේ එකක් කියලා. අන්න ඒකට ප්‍රශ්නේ කාලේ කියන්නේ දැනුම කියන එක නිසා දැනුම මිනුවක් කියන එක පෙන්වන්න වෙලා තියෙනවා වගේ එකක්. දැන් අර මම අද සූත්‍රෙදි කිව්වේ දැනුමක් හැටියට යෙදුණා නම් දැනුම නිරවුල් නැහැ. නිරවුල් නැහැ කියලා කියන්නේ දැනුම නිරවුල් දැනුමේ අර්ථය අර්ථාන්විත වෙලා නැහැ. දැන් ඔය කියපු කාරණාව එක්ක බලුවාට පස්සේ දැනුමේ අර්ථය අර්ථාන්විත වෙලා. දැන් මම අද කිව්වේ මිරිගු ස්වභාවයේ මිරිගු බවක් වුණා නම් මිරිගුවක් එදෙන්න විදියක් නැහැ. දැන් අපිට දැනුමේ ස්වභාවය අර්ථාන්විත වෙලා. ඒ නිසා අපිට තව දෙයකට ආදේශ කරන්න පුළුවන්. දැනුමේ ස්වභාවය අර්ථාන්විත භාවය සිදු වුණා නම් ඊතර වෙන්න ඕනේ. දැනුමේ ස්වභාවය අපට ගලපන්න පුළුවන් දෙයක් බවට පත් වෙලා. අන්න දැනුම ditthiyasupපටි විද්දා සද්ධාම අධිමානෙ පැත්තට යන්නේ. ditthiyasupපටි විද්දා සද්ධාම අධිමානෙ පැත්තට යන්නේ නැත්තම් එයාට තියෙන කාරණාව තමයි දැනුම පිළිබඳව තව හොයන්න ඕන එකක් තියෙනවා. අර්ථය හොයන්න. එයාට ගලපන්න එකක් නැහැ දැනුම. අර දැනුම වැරදි විදිහට අපිට කොටු වුණාට පස්සේ. ඒකට කොටු වුනේ නැත්තම් අන්න එයාට ඒකෙන්වත් හිතන්න එකක් තියෙනවා. දැනුම. මොකද දැනුම කියන කාරණාව අර්ථාන්විත වෙලා නැහැ. අත්දම් පටිසංවේදී වෙලා නැහැ. අත්දම් පටිසංවේදී වුණා නම් ඊතර වෙනවා. ආයි දැනුම ඉදමේ සත්‍යං කියලා කනවා යන්නේ නැහැ. අපිට දැනුම මිරිගුවක් කියන කාරණාවෙන් අපි යන්නේ අපිට ඉදමේ සත්‍යං වෙලා. ඉදමේ සත්‍යං වුණා නම් අපි හැම එකම කරගන්න යන්නේ එකතු වීම. එතකොට එහෙනම් අපි අර දැන් කියන්නේ දැනුම කියන එකත් අපේ ප්‍රායෝගිකත්වයේ කියන්න පුළුවන් හිතන්න. නැත්තේ නැහැ. හැබැයි දැනුමේ හිතන්න ඕන පැත්තේ දෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපිට ජීවිතයේ යෙදීම කියන එකට දැනුම ගත්තොත් එහෙම අපි ගලපනවා. දැන් මම අර විතර පැහැදිලි කරේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්වභාවයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්නේ සිදුවීමට. ඒ කියන්නේ ගෝචරත්වයට නෙමෙයි. අපිට තියෙන්නේ මට ගෝචර වෙච්ච දේ සංඥාවනේ. ඒක ප්‍රශ්නයක් විතරයි. මට ගෝචර සංඥා අපි බලන්නේ මිනිකුවක් කියලා. මේ සිදුවීමේ කෘත්‍ය පෙන්වන්නේ. ඒකෝර අපි දැනුමෙන් ওই කාරණා නිරවුල් වුණා නම් අපි මෙතෙන්ද කියන්නේ සූත්‍රේ නිරවුල් වුණා නම් මෙතෙන්ද ගලපන්න අපිට ගන්න බැරි වෙනවා. මොකද දැන් අපිට සිදු වෙන්නේ මට ගෝචර වෙන හඳුනා ගැනීම. එහෙනම් අපිට ඒකේ මොන විදිහට කල්පනා කරත් අපි මේ අර දැනුම ගලපන්නේ නැහැ. දැන් මෙතනදී අපි තාත්වික අර්ථාන්විතව හොයනවා. තාත්වික අර්ථාන්විතව හොයද්දී ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නයේදී අපට යම් කිසි විදිහකින් අපට මේ හිතන්න ඕන පැත්තක් දැනුමින් මොනවා හරි දෙයකින් හිතන්න ඕන පැත්තක් ඉවුත් වෙන්න පුළුවන්. හැබැයි ගැළපිල්ලක් වෙන්න තව හිතන පැත්ත පරණ වෙනවා. එහෙම නැති වුණොත් අපට යමු වෙන්න වෙනවා. යමු කියන්නේ අපට අවංක ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට අපි දැන් දැනුම කියන කාරණාවෙන් අර්ථය අර්ථාන්විත වෙන්නේ නැතුව සුතේ නිරවුල්ම වුණා නම් එයාට කවදාවත් දැනුමේ පෙන්නපු කාරණාවක් මෙතෙන්ද ගලපන්න ඉඩක් එන්නේ නැහැ. දැනුම කියන කාරණාව ගලපන්න ඉඩක් වෙන සද්ධම්මාදිමානියත් එක්ක. අන්න ditthiyasupපටි විද්ද සද්ධම්මාදිමානියටපත් වෙනවා. එහෙම මොකද තමයි ගලපෙල්ලට යන්නේ. අර්ථය අර්ථාන්විත වෙන්නේ. ඒතකොට එහෙම වෙන්නේ නැහැ අපිට යෙදීම ප්‍රායෝගිකත්වය අපිට ඒ කරුණ එකම අපිට අපේ යෙදීම ගත්තා නම් අපට දැනුම දාන්න බෑනේ. දාන්නේ කොහෙද? අර්ථාන්විත වෙලා නැත්තම්. ඒක දැනුමක් විතරයි. ඒ කියන්නේ හරියට අපි අර මේ අපි ගත්තොත් එහෙම දැන් අපි ජීවිතේ කටයුතු කරනවා. ඊළඟට අපි මේ ඉගෙනගෙන තියෙනවා ඔන්න ප්‍රෝටෝන නියුට්‍රෝන ක්‍රියාකාරීත්වයන් ඔය අයින්ස්ටයින්ගේ න්‍යායයන්. දැන් අපි මෙතන දාන්න බෑනේ. අපි හැබැයි අරක දන්නවා. හැබැයි ඒකේ සිදුවීම අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ අර්ථය
ඒක අපිට තහවුරුයි. අපි කියන පයිතගරස් ක්‍රමයේ තහවුරුයි. එතකොට අපි දැන් සිදුවෙන කාරණාවට අපි මේක ගන්න බෑ. ඒක අපි ගන්නකොට අන්න පැටලෙනවා. එතකොට මේක අපි වෙන වශයෙන් දැනගන්න ඕනේ. අපි සකස් වීම කියලා කතා කරන්නේ. එතනස අපි සකස් වීම කියලා කතා කරන්නේ. ඒ කියන්නේ යමක් ලං කරගන්න නැතුව සකස් වීමක් ගැන අපිට කොහොමද කතා කරන්න බෑ. දෙයකට සාම. අපට බෑ. අපිට බෑ කියන්නේ සකස් වෙනවා කියන අනුසමස යමක් කියන හැඟීමක් හරි ගන්නස එතන තියෙනවා. ඔව්. ඒ කියන්නේ අපට කවදාවත් බෑනේ. අඩුම තරමේ ශේකයටත් ජීවිතයේ ඉඳීමේදී සකස් වීමක් කියන ඥානයක් තියෙනවා. නමුත් යෙදීමේ ගත්තොත් සංගත බව. සකස් වීමක් සංකත බව. ඒ කියන්නේ සද්දයක් ඇහෙද්දී සංකත කියන ඥානයකින් යෙදුන මිසක් ශේකයට සකස් වීමක් කියන අර්ථය සිද්ධ වුණා නෙමෙයි. එහෙම සිද්ධ වුණා නම් එක්ක වෙන්නට ඕනේ. ඉගෙන ගන්න අපිට කිසිම එකකදී සකස් වීමක් කියලා කතා කරන එකේ සකස් වීම වර්තාන්විත නැහැ කියන එක තියෙනවා තමයි. තියෙනම තමයි. අපිට වෙනම විග්‍රහ දෙකක් එනවනේ. එහෙමයි සර්. සකස් වෙන්නේ නැහැ කියලා ගන්න එක වැරදි. සකස් වීම කියන එක හරි. විග්‍රහ දෙකක් නැද්ද බලන්නේ? විග්‍රහ දෙකක් එනවා. ඉස්පරේ කියලා එකක් තියෙනවා. විදිහේ කියලා එකක් තියෙනවා. ඔය කාරණා පහක් තියෙනවා නේද? දැන් කාරණා පහ හොයාගෙන යනකොට අපිට මොකද? මේ කාරණා පහ මේ මොකද සේක දැක්මේ කොහොමද හැරලා එච්ච විදිහේ අරමුණ හොයාගෙන යනකොට දැන් සාකච්ඡාව පටන් ගන්නදී කියවන දෙන්න. විතරක් කියන්නේ විදීම කියන විදීම හොයන්නේ විදීම කියන එකත් වෙන්නේ කිසිමත් නොවේ කියන කාරණය. ඒකෝද මේ විදිහට දැන් අපි හිතනකොට දැන් චර්මසේ කියන්නේ දැන් මේ දැක්ම කියන කාරණාව අදහසනවා කියන්නේ ඒ හිතන කාරණාව ප්‍රශ්න කරමින් මේකට ගන්න. එතකොට මේ මොකද ප්‍රශ්න තමයි රූපණී කියන එක කෙනෙකුට සම්මසේ ගවට ඇවිල්ලා අහලා අහන්න පුළුවන්. සහ මේ රූපණී මොකද යතුක එයාට මොකක් හරි ඉතර එකක් අහන්න පුළුවන්. ඒවත් පුළුවන්. එතකොට කොහොමද කමකට දැන් එතකොට දැන් ප්‍රශ්න තමයි දැන් මේ කාරණාවේදී හිච්චා කාරණා පහ හොයාගෙන යන එකයි සහ විච්ච කාරණා ඇත්තටම ඒක අර කාරණා පහ නෙවෙයි. එතකොට ඒ කාරණා පහ හොයාගෙන යන එක. දැන් අන්නේ මම ඉස්සරහ ප්‍රශ්නේ තමයි මේ විදිහේ එකක්. දැන් ඒක තරංග හපුගත්තේ පොඩ්ඩක් හිතන්න ඕනේ කාරණා. එතකොට ඒ විදිහට බලද්දී දැන් දෙන්නේ කියනවා ලෝකෙට දෙන්නේ. හැබැයි යෝගුනේ සාධනසට. එතකොට දැන් ඒ දෙන්නගේ වෙනසක් තියෙනවා. දැන් මේ අර කාරණා පහ දැන් රූපණී කියන එක මොකද්ද කියලා හොයාගෙන යනවා. ඊළඟට දැන් යෙදෙන කාරණා මෙන්න මේකයි කියලා හොයාගෙන. එයාට අදහසක් නැහැ මේ අනුරාධපුර මිරිඟුවන්ද ඒ කතාව මුකුත් දෙයක් නෑ. එතකොට අන්නේ මම ඒ වගේ සිද්ධියක් තමයි හම්බුනේ. එතකොට දැන් අර කාරණාව දැන් අපිට සම්මත දැන් අර සේක දැක්ම කිව්වට ඒක අපිට නෑ කියලා හෝ තියනවා කියලා හෝ නෑ කියලා හෝ මොනවා හරි පැත්තට යනවා නේද? ওই දෙකේ කියලා කියන්නේ ඉන්ටර්වල් එකකට යන්නේ එක්ක රැවටෙනවා තියනවා කියලා එක්ක නෑ කියලා. ওই දෙක කියන්නේ
එහෙම කියන එක්ක ඒ කාරණා හිතන්නට එක්ක අතහැරලා දානවා එක්ක බෑ කියලා හිතනවා එක්ක මට පුළුවන් එක්ක ඒ යන්නේ ඒකට නිකන් එහෙම නැතුව අර මේ දැන් අර විදිහට යොමු ඒ කියන්නේ ඊටක කරුණ මොකද්ද කියන කාරණා සමග ඒ යන්නේ අර විදිහට එන එකේ පරාස දෙකක් තියෙනවා. පරාස දෙක කේ ලොකු වෙනසක් තියෙනවා නේද? එහෙම වෙන්නේ. ඥාර මේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක අවස්ථාවක කියන්නේ මේ මත් සංගවිච්ච ධර්ම කරුණු හොයන්න ගිහිල්ලා ප්‍රශ්න කරනවා කියලා පටිපුච්චාවිනිත. ධර්ම කාරණාවක් පිළිබඳව හොයන එකත් එයාගේ ජීවිතේ දැන් ප්‍රශ්නයක් වෙලා. ධර්ම කාරණා අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන රූපපටි කියන මෙන්න මේ කාරණාව දැනුමත් එක්ක එයාට එක ප්‍රශ්නයක් වෙලා. එතකොට දැන් ජීවිතයේ යෙදීම යාගේ ප්‍රශ්නේ ඒක. දැන් ජීවිතයේ යෙදීම ප්‍රශ්නේ ඒක. එතකොට එයා ප්‍රශ්න කරන්නේ ඒක. දැන් ඔය විදිහට ප්‍රශ්න කරන කෙනෙක් ජීවිතේ ප්‍රායෝගික නොවන කෙනෙක් වෙන්නේ නැහැ. මොකද දැන් නිකන් ඔහේ දෙයක් නෙමෙයි මේ ප්‍රශ්න කරන කාරණාව. එතකොට එහෙනම් හැබැයි ප්‍රශ්න කරන්න යාට ඒ කාරණාවට ඉඩකුත් තියෙද්දී ඒ ගතිය යාගේ තියෙනවා නම් ජීවිතයේ යෙදීම ওই ගතියකින් තමයි බලන්නේ. දැන් අපිට තියෙන්නේ ජීවිතයේ යෙදීම මේ ප්‍රශ්න කරගත්ත දැනුමෙන් බලන්න යන එකයි. මේ ගතියෙන් බලන්න යන්නේ. දැන් මේ ගතිය යන ওই ගතිය. එතකොට එයා කවදාවත් මේ දැනුම එතෙන්ට ගන්නෙ නැහැ. එයාගේ දැන් ප්‍රායෝගික දෙයක් තියෙනවා. හැබැයි මේ දැනුමින් ප්‍රශ්න කරනවා කියන කෙනා මෙහිම ජීවිතේ යෙදෙන්නේ නැති වෙන්නේ නැහැ. මොකද දැක්මක්නේ හැදෙන්නේ. එයාගේ දැනුම තුලින් එයා ඒ දේශනාවේ අර්ථය හොයාගන්න ප්‍රශ්න කිල්ල. දැන් එයාගේ දැක්ම වෙනස්. ওই දැක්මත් එක්ක ජීවිතය දෙනවා. දැන් ඒ ජීවිතයේ දෙද්දි අන්න ඒ ප්‍රශ්න කිල්ලක් තියෙනවා. එතකොට ඒක වෙනස්. හැබැයි දැනුම ගන්නෙ නැහැ. අන්න ඒක අනියෝග පච්චවේක්කනා කියන පැත්ත කියන කාරණාවට යට එන්නේ මෙන්න මේකත් එක්ක ජීවිතය දෙන එක. අර දැනුම ගන්නෙ නැහැ. එතකොට එයාට ප්‍රශ්න කිල්ල දෙවිදියක්. මට සාහනස ඒක තම ප්‍රශ්නයක් තියෙනවා සාහනස. දැන් අපි කොහොමද එක්කෝ මේ පිළිම ඇසීම දැනීම දැනගැනීම වගේ තැනකින් අපිට මෙච්චරකට යන්න තියෙන්නේ සාහනස. එතකොට මේ පිළිම දැනීම පිළිම ඇසීම දැනගැනීම කියන තැනින් යනකොට සාහනස දැන් ඔක රූපණයක්ද වේදනාවක්ද සංඥාවක්ද සංඛාරයක්ද විඥානයක්ද කියලා වෙන් කරගන්න බෑනේ සාහනස. එතකොට වෙන් කර හැම වෙලාවෙම එකක් විදිහටමයි. ඒක ඉන්නේ දැන් මොකක් අවදන් පිළිමක් වුණත් ඇසීමක් වුණත් මොකක් වුණත් එතන රූපණ ස්වභාවයක් වුණත් තියෙන සානසන එහෙම නැත්නම් අපි එතෙන්ට යන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි එතනදී බලන්න ඕන නැත්තේ මොකක්ද මේ සිදුවන සිද්ධිය කියලා. ඒ කියන්නේ ඒ කාරණාව අපේ ජීවිතේ යෙදුන එක ප්‍රශ්නයක් නම් මේ කරුණ සිදුුනේ කොහොමද? එතකොට රූපණ විදීම කියන්නේ රූප වේදනා සංකාර විඥාන කියන ප්‍රශ්නේ ගන්නම හොඳ නැහැ. ඒකයි හත්තට්ඨාන සූත්‍රයේ පෙන්වන්නේ වෙන්ගෙන් වශයෙන් ධාතු කුසල ආයතන කුසල පටිච්චසමුප්පාද කුසල. මොහොම වෙන්ගෙන් වශයෙන් කියන්නේ කුසල හැකියාව. ධාතු කුසල වෙනම එක. පටිච්චසමුප්පාද කුසල වෙනම එක. ආයතන කුසල වෙනම එක. ඛණ්ඩ කුසල වෙනම එක. මේ වෙන් වශයෙන්. එතකොට අපේ යෙදීම ඇසීමක් එක්කනම් අපට අර කියන්නේ දැනුම නම් සූත්‍රයේ අර්ථයට යන්න ඕනේ. කජනී සූත්‍රයට කියන රුප්පති කියන එක හොයන්න පුළුවන්. ඒක සාධාරණයි. හරිද? අමද්දස්සෙව ඒ ප්‍රශ්නේ වගේ. හැබැයි අපට ඇසීමක් ඉදිච්ච තැනදී රුප්පති කියන එක දැනුමනේ. ඒක මෙතෙන් අරන් බෑ. මෙතෙන්ද ගත යුත්තේ දැන් හිතෙන එක. දැන් අපේ ප්‍රශ්නේ. අරක දැනුම මෙතෙන්ද ගන්න බෑ. එතකොට මේ කාරණාවෙක් අපි දැන් හොයන්න ඕනේ. මොකක්ද ඇහෙනවා කියන්නේ. හැබැයි මෙතනදී ආයෙ දැනුමක් ගන්නත් බෑ. දැන් අපි ගත්ත ඇසීම දැනීම කියන බාහ්‍ය සූත්‍රය ගන්න පුළුවන්. බෑ. ඒ කාරණාවද ඒක සූත්‍ර පරියාය. එතකොට එතන අපි එතන දුන්න කාරණාවක එතන මොකක්ද කියලා හොයන්නට ඕනේ. ඒක දේශනාවේ පරියාය. මෙතනදී අපි හොයන්නට ඕනේ අපේ දැන් ජීවිතයේ එදිච්ච අවංක ප්‍රශ්නේ. අවංක ප්‍රශ්නේ අර හිතන ක්‍රමයක් එක්ක අපි හිතන්නට ඕනේ. දැන් අර මම ගන්න කිව්වේ දැන් හිතන ක්‍රමයක් අපේ සකස් වෙනවා. මෙන්න මේ ක්‍රමය තුලින් තමයි ජීවිතයේදීම ගැන හොයන්නට ඕනේ. අපි
අපි හැම වෙලෙම දැනුම ගන්නේ හිතන ක්‍රමයේ හැදෙන්නේ. දැනුම පහුරක් කියන්නේ ඒකනේ. ධර්මයේ පහුරක්. ඒකට පහුරක් වෙනවා නම් අපිට මේක අර්ථයක් කියලා මේ සිද්ධියට ගලපන්න බෑ. කවදාවත්. දැනුම අපිට ඒකෙන් හිතන්න එකක් තියෙනවා. මෙතන මේකෙන් හිතන්න එකක් තියෙනවා. ඒ නිසා මෙතන ස්වરૂපයක්ද විදීමද හඳුනා ගැනීමක්ද කියලා හොයන්න ගිහලා හරියන්නේ අපිට යම්කිසි කාරණාවක් එක්ක ස්වરૂපයක් ප්‍රකට වුණා නම් හරි. අන්න හොයනවා. විදීමක් ප්‍රකට වුණා නම් හරි. අන්න හොයනවා. නමුත් ඒ ගෝචරත්වයේ එන්න අපට විමුක්තිකාමීත්වය හොඳට වැඩෙන්නට ඕනේ. කියන්නේ ඇත්තටම ස්වરૂප බව කියන කාරණාවක් ජීවිතයේ දෙන්න විමුක්තිකාමීත්වය හොඳට වැඩෙන්නට ඕනේ. ඒතකොට තමයි ස්වરૂප බව කියන කාරණාවක් දෙන්නේ. එතකොට අන්න අපට අර ඇසීමද දැනීමද දැනගැනීමද ඇසීමද දැකීමද කියන කාරණා නේ ප්‍රශ්නේ තියෙන ස්වરૂපය කියන්නේ. එතකොට හොයන එක සාධාරණයි. ඒක තමයි දැන් කොච්චර කරත් දැන් ස්වરૂපයක් මේක වේදනාවද සංඥාවද සංකාරද කියලා වෙන් කරගන්න කොහොමදත් බෑ නේද? බෑ ඒක කරන්න යන හොඳත් නෑ. ඒ කාරණාව කරන්න යනකොට අපි අර ටික මෙතෙන් දාගන්න එක කරන්නේ. ඒ කියන්නේ ජීවිතයේ දෙද්දී අපි ඒ කරුණ එක බලන්න දැනුම හොයන්නේ දැනුමත් එක්ක විවෘත නොවෙච්ච කාරණා විවෘත කරගන්න. ඔන්න ධර්ම දැනුම. ජීවිතයේ දෙන කාරණාවට ඒක එක බලන්න ඕනේ. ඒක තව එකක්. අපේ සම්මාසයට ජීවිතයේ දෙන කාරණා විතරක්ම බැලුවොත් මේ ගැන අමතකම කරලා මෙහෙම අපේ ධර්මයක් අහනකොට අපේ හිතන කාරණා වැඩි වෙන්නේ දැන් ජීවිතේ දැන් මෙහෙම කියන්නම්කෝ ජීවිතයේ එදෙන කාරණා හොයාගෙන යද්දී අපට ප්‍රශ්නයක් හැම වෙලෙම ඉතුරු වෙනවනේ මගෙන් අහලා ඒ ප්‍රශ්නේ හොයාගන්න එකයි ඒක එකපාරට දෙන්නම වරු අපේ හිතේ වරදරියක් නැති දැනුම කියන කාරණා අපට වෙනම හිතන්න බැද ටිකක් තියෙනවා ඒකෙන් අපට මේකට වඩා තීරව හිතන දේවල් තියෙනවා මෙතෙන්ට වඩා මොකද මෙතන කාරණාව අපට මේ උපරිම සත්‍යවාදී නැතිනම් අපට මේක ලොකුවට දැනෙන්නේ නැහැ. අරකට උපකාරන කොට ඒ හිතීමත් එක්ක මේක හොඳට දැනෙනවා. දැන් ඇයි ඔය කට්ටිය මං කියන දේ අහන්නේ? මං දේශනාව ඇසුරු කරගෙන කරුණු කිව්ව නිසානේ. වෙන දෙයක් නිසා නෙමෙයි. දැන් මම නිකන් මේ අපිටම මේ ගිහි කෙනෙක් හැටියට හරි මොනවාරි කරුණු ටිකක් කිව්වට එච්චර මේ අහන්න බෙලෙන්නේ නැහැනේ අපි දැන් ඔය අද සමාජ පවා තියෙන්නේ මේ එක එක උපමා කතා දීලා මේ ජීවිතය ඇත්තක් කියන කාරණා පිළිබඳ හොයන ඒකට අහන්න යමු වෙන්නේ මෙතන තියෙන වටිනාකම ඊට වඩා වැඩි. එතකොට අපි මේක වෙනම හිතන්න. අපි මේ දෙක මේ ජීවිතයේදීමයි දැනුමයි මෙන්න මේ දෙක එකට යා කරන්න යන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ දෙක කවදාවත් එකට යා කරන්න හොඳ නැහැ. ධර්මය කියන එක ජීවිතයේදීම හිතද්දී හිතන විදිහේ පෙන්වීම. ධර්මය කියන්නේ. එතකොට ඒ පෙන්වීම හිතන කෙනෙකුට හිතන්න එකක් තියෙනවා. එතකොට ඒක හිතන්න ඕනේ. දැන් බුදුරණවහන්සේ කොතනකවත් කියලා තියෙන බලන්න. ඇහෙන් රූපයක් පේනකොට ඔයාලට එක එක જાති පේන ගත්තට පස්සේ ඔන්න ඔතන හට ගන්නවා පංච උපාදානස්කන්ධයක්. ඔන්න ඔතන රූප වේදනා සංකල්පඥානයක් හට ගන්නවා. දැන් ඔයාලා කනකොට විඳින කෑම රහ බලනකොට ඒ කෑම රහේ තියෙනවා මෙන්න මේ විදිහට අවිජ්ජාපච්චය සංඛාර සිදුවීමක්. මෙන්න මෙතන තියෙනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ක්‍රියාකාරීත්වයක්. මෙන්න මෙතන තියෙනවා ඔන්න රූප වේදනා සංඛාර විඥාන කොහොම තියෙනවද? නැහැ. ධර්මපරියායක් කියලා තියෙනවා. ජීවිතයේ දෙන එකේ කරුණු තියෙන අවස්ථා තියෙනවා සමහර ඒවා. දැන් කසීබාරද්දාජට ගොවිතැන් කරන්න කියලා දෙනවා. දැන් ජීවිතයේදී කරුණු ටිකක් එක්ක යන්න ලස්සනට කියලා දෙනවා. දැන් කො පංචපාස්කන්ධ නැහැ. පරිසම්පාද නැහැ. ඒ මොකුත් නැහැ. එතකොට ඒ කාරණා එක්ක. දැන් අපිට තියෙන බුදුරණවහන්සේ පෙන්නපු නොවිදිහක් නැති එකක් සම්බන්ධ කරනවා. දැන් අපට ඕක නෙමෙයි තියෙන්නේ. මම ඇවිදිනවා. ඇවිදිනකොට පංචපාස්කන්ධ කොහොමද? බුදුරණවහන්සේ දේශනා කරනවා ඔන්න ඇවිදිනකොට වෙන්න මෙහෙම පංචපාස්කන්ධයක් තියෙනවා. ඇවිදිනකොට වෙන්න එහෙම ධාතු ටිකක් තියෙනවා. හුස්ම ගන්නකොට හුස්ම ගන්නකොට ආස්වාද ප්‍රස්වාසයේදී වායු ධාතුව තියෙන්නේ. ඒ නිසා ආස්වාද ප්‍රස්වාසය ඒක හිතන්නේ. හඳන් ආස්වාද ප්‍රස්වාස ගන්නකොට ඔන්න පංචපාස්ක හඳුන ගැනීමක් තියෙන. දැන් උතන කොහොම කියන්නේ නැහැ. දැන් අපි නේද මේ දෙක කවලම් කරන්නේ. එතකොට ජීවිතයේදී මේකයි දෙක අපර කවලම් කරන්න අයිතියක් නැහැ. සත්‍යවාදීනකොට අර කවල ඇත්තම සුත්තේ නිරවුල් නම් මේ කවලම් කරන්න බෑ. මොකද බැරි මේක හිතන්න කොනක් නැති හිතන්න එකක් තියෙනවා. ඉතින් ඒක මෙතන ගන්න බෑ. දැන් ඔන්න හිතන්න ගන්න සාධාරණයි අපට මොන හරි හිතන දෙයක්. අරක
එහෙම කන්නේ නෙමෙයි. දැන් ඔන්න ආවද මේක මොකද්ද? මේක ඔන්න අපිට දන්නවා මේ යෝගට් ඩ්‍රින්ක් එක මේක. එතකොට මේක කහ පාට. දැන් අපිට හිතන්න ගන්න දේවල් තියෙනවා. ඒව ඇත්ත නේද? අපේ කෝණේ මේක ඇත්තනේ. මෙතන පංච උපාස්කන්ධය. මෙතන පටිච්චසමුප්පාදය. මේ ඔකේ ඇත්තද? දැන් මේක කහ පාට මේක යෝගට් ඩ්‍රින්ක් තියෙන එක කියන එක ඇත්ත. අරක කොහෙද ඇත්තක් වෙන්නේ? ඒක ඇත්තක් වෙන්නේ අපි වෙන්න මේ කාරණාව එක්ක හිතනකොට අරක අපට කිසිසේත් ගන්න ඉඩක් නැති වෙනවා. ඒක ඇත්තක් කියලා ගන්න ක්‍රම තමයි සද්දමදිවාණය කියන්නේ. ඇයි? එතන පෙන්වන්නේ මේක නෙමෙයි. නමුත් මේක අපිට කහ පාටයි යෝගට් ඩ්‍රින්ක් කියන කාරණා දාන්න පුළුවන්. ඒක අපේ කෝණයක් එක්ක. සම්මතර දැන් අපිට දැනනස ජීවිතයේ යෙදෙන කාරණාකින් අපිට විඳිනවා වෙන ගන්නවා. අපිට දහම් පරයය හැඳ ගන්නවා දැන් අපිට දැන් කියන පංච උපාදානස්කන්ධේ කොහොමද සම්මන්ස මේ අපිට ජීවත් වෙන යෙදෙන කාරණාක විතර ගන්නවා හැබැයි අපිට මේ විඳිනවා දැන ගන්නවා හඳුන ගන්නවා උසස් අර තද ගතිය පාටවි ඒ වගේ කාරණාස අපිට කියන්නේ ජීවිතේ දැන් එහෙම ගන්න පුළුවන්. එහෙම ඒක පුළුවන්. හැබැයි අර දහම් පරයය තමයි සානස. ඔව් ඒක දැන් ඔය කරුණු ටික ඒකත් නිකන් ගන්න බෑ. ඒක සම් ප්‍රකට. ඒ කියන්නේ විමුක්ති ඒ කියන්නේ ඒ උපරිම හිතීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ විමුක්තිගාමී අයගේ ස්වභාවය නේද? එහෙමයි සර්. ඒකේ උපරිම දැක්මක් තියෙන්න ඕනේ අනිත් පැත්තට. එතකොට තමයි ඒ කාරණාව ජීවිතේ ඉදීමකට ගන්න පුළුවන්. දැන් අපි මට මේක හැප්පුණාම තදට වඩා වේදනාව නම් තේරෙන්නේ පුතුව කියලා නම් තේරෙන්නේ අපි අන්න එතෙන් යන්නට ඕනේ. හැබැයි දැක්මත් එක්ක තියෙන යන හැප්පෙනකොට තද නම් තේරෙන්නේ. එතකොට අන්න ඒකත් එක්ක යන්නට ඕනේ. නැසනද අවිදිනවා කියන එක කතා කරනවා. නේද? අවිදිනවා කියන එක ළඟට බැලුවොත් දැන් දැනෙනවා කියන එක. එහෙනම් ඊට පස්සේ සානස දැන් මම මනින කියන්නේ දැනෙන දැන් මම මනින ගතියක් කියන එක කියන්නේ තද ගතියක් කියලා එක මට තද ගතිය බවක් සානස ප්‍රකටත්වයක් තියෙනවා. අන්න එහෙමම සානස දැන් අර නෑ මෙහෙම හරි. සියුම් අපි එදින කාරණා හොයාගෙන යද්දී අපේ ජීවිතයේ එදීම සියුම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තද උස්නේ වායෝ ඔන්න කාරණා වෙන්න පුළුවන්. මොකද අපේ හිත විමුක්තිකාමීත්වයට යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් läග ගන්න බවකට ඉඩක් නැති වෙලා තියෙනවා. අපි සියුම් වෙවි අපි යොමු වෙලා. එතකොට යෙදීම හරි. දැන් අර ඒ කියන්නේ මේ ධාතුබංග සූත්‍රයේ පෙන්නන්නේ දැන් අපි ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ දැක්කනම් ඊතර වෙනව නේ. ඊතර වෙනව නැද්ද? එතකොට දැක්කම එනමුත් ඊතර වෙනවා කියන්නේ නැහැ. ඊළඟට පරිසුද්ධ විඥාණයෙන් දැනගන්නවා කියන වේදනාව. දැන් අතන දැක්කම ඊතර වෙන්න ඕනේ නැද්ද? ඊතර වෙන්න ඕනේ නේ. යෙදීමේ ස්වභාවය දැන ගැනීම වේදනාව වෙලා. නේ? යෙදීමේ ස්වභාවය දැන් ඒකනේ හොයන්න තියෙන්නේ. නැත්නම් හොයන්න ඕනේ නැහැ. යෙදීමේ ස්වභාවය දැනගැනීම වේදනාව වෙලා. අතන දැක්කම ඊතර වෙන්න ඕනේ නේද? නුවණක් වර්ධනය වෙනවා. නුවණක් වර්ධනය වෙන්නේ යද්දිමම යෙදීමක් වෙනවා. අන්න එකයි වැඩේ තියෙන්නේ. නුවණක් වර්ධනය නොවි යද්දි කොහොම යෙදීමක් වෙයිද? නුවණක් වර්ධනය වෙමින් යද්දිත් යෙදීමක් එක්ක අල්ල ගන්නවා. ඊට පස්සේ පරිසුද්ධ උපේක්ෂාවෙන් ආකාසානංචායතන විඥානංචායතන නේව සංඥා සංඥායතන අභිඥායතනට යනවා. ඒ වෙන්නේ මේ නුවණක් වර්ධනය වෙද්දී යෙදීමකට යන හැටි. සාමාන්‍ය අසංඥාවක් සාමාන්‍ය අභිඥායතනයක් කියන එක නෙමෙයි. මෙහිම වෙද්දී යෙදීමක් එක කතා කරනවා. එතකොට එහෙනම් අනිත් එක කතා කරන්න යන්නේ. ඒකයි අපේ විමුක්තිකාමී අපි සියුම් වෙවි යනකොට අපිට අපි යථාර්ථය නොදැක්කත් රූපේ ඉක්මවනවා. කද පට ව්‍යාපෘති වායු ඉක්මවනවා. මේක තමයි යෙදීම අපි. ඊළඟට වේදනාව ඉක්මවනවා. මේක තමයි යෙදීම අපි. දැන් ධාතු විභංග සූත්‍රයේ පරයය ওই විදිහටම යන්න පුළුවන්. විමුක්තිකාමයට. හැබැයි නේතම් මම කියන කාරණාව එක නෙමෙයි. සංකල්පයක් කියන්න පුළුවන්. පඨම කොසල සූත්‍රයේ තියෙන ක්‍රමයට මේ නේතම් මම කියලා. ඒ ක්‍රමයට යන්න පුළුවන්. ගිහිල්ලා නේව සංඥා නාසඤ්ඤායතන විමුක්තිය කියලා ගන්න පුළුවන්. හැබැයි ඒ හැම එකකම දැන් අර මම හිතන ක්‍රමයක් කියන්නේ මට සවස් ක්‍රමයක් ප්‍රකට වෙන ගතියක් හැදෙන. එහෙම එකක් සන්නස
ඉස්මතු කරගන්න පුළුවන් නිසා. ඔව්. ඒක තමයි හිතන විදිහක් හැදෙනවා කියන්නේ. විදිහ කියන එක ඇත්තටම අර දැක්මත් එක්ක ඉස්මතු වෙන. අපි දැක්ම වෙනස් වෙනකොට ඉස්මතු වෙන එක. මෙන්න මේ වගේ ස්වභාවයක් කියන්නේ මට හිතන ක්‍රමයක් හරි මගේ පැත්තෙන් ලැබීමක් වෙනවා නම් කියන්නේ මට යම් කිසි කියන්නේ මට ග්‍රහණය කරගන්න පුළුවන් සන්නස විෂන් එක කියන්නේ මට මෙහෙම එකක් තමයි කියලා ඇතුලින් හරි සංස වැඩ කරනවා නම් ඒක මගේ ස්වාධීන බව නිසා. ඔව්. ඒක ස්වාධීන බව ප්‍රයත්න වෙනවා. එහෙම. එතකොට සංස ඒ කාරණාවත් එක්ක අපිට ඉතින් මේක සක්කාය කියන්නේ මේ මෙතන මේ කියන්නේ අපි කතා කරන කාරණාවත් එක්ක සත්‍යවාදී නෑ. ඔව් ඒකෙදි මෙහෙමයි තරංග. අපට ඒ කාරණාව උපරිමයට එකපාරට යන්න බෑ. මම අර කලින් කිව්වේ. අපි කරන කාරණාවේ වර්ධනයක් එනවා. අන්න ඒක තමයි ඒක නිවන් මගම කියන එක නෙමෙයි. නමුත් අපේ වර්ධනයක් වෙනවා. ඔන්න ඕක තමයි අපිට වර්ධනය කරගන්න තියෙන්නේ. ඒක තමයි අපි දැන් මම අර හැම වෙලෙම කියන්නේ සමහරලාට මම යමක් ඇහුවාම මම හිතන විදිය ගොඩක් බලනවා කියලා. ප්‍රශ්නයක් ඇහුවාම කරුණට වඩා එතකොට ඔන්න ඕක තමයි අල්ලගන්න තියෙන්නේ. එතකොට ඒක තමයි උපකාර කරන්න තියෙන්නේ. දැන් අපි යම් කිසි විදියකින් හරි මේකත් වැරදි අපි මේ අල්ලගෙන ඉන්නේ කියලා ගත්තොත් එහෙම අපිට කරන්න මොකුත් නැති වෙනවා. ඒ කියන්නේ සමහරවිට අපිට මොකක් කරේ වැරදි කියලා කියන ඒක කර්ම සහිත වෙන්න ඕනේ. කර්ම සහිත වෙන්න. එහෙම නැතුව දැන් මේ හැම එකම වැරදි කියන නිසා අපි නිකන් මොඩ අන්ධකමක් සහ අනිත් එක තමයි ඒකත් කර්ම සහිතව කියන එක කෙනා නම කියන්නට. ඒ කියන්නේ සමහර කාරණාවක් තියෙන්න පුළුවන් තව කෙනෙකුට වැඩෙන්න ඕනේ. වැඩෙන්න ඕනකම තියෙද්දී එයාට කියන්න බෑ ඕක අතහරින්න කියලා. ඕකට කර්ම සහිතව වැරද්දක් කියන්න බෑ. මොකද කීමෙන් එයාට දැන් එයාගේ යෙදීම අර්ථාන්විතව කරන්න පුළුවන් එයාට එච්චරයිනේ. දැන් ඒකත් නිස්සභා කරලා දැම්මට පස්සේ එයාට ඊළඟට කරන්න ගන්න තියෙනවා. එයාට වර්ධනය වෙන්න දෙන්නට ඕන ටික. වර්ධනය වුණාට පස්සේ තමයි එයාට කියන්නට ඕන. මට අනිත් පැත්තෙන් සක්කාය නිරෝධ බවක් එක්ක නිසා දැන් මට මේක වැරදි කියලා මම කියන්නේ සන්නස්. මට එහෙම එකක් නැත්තම් මට සක්කාය නිරෝධ බවක් අවශ්‍ය නැහැ නේද සන්නස් මම හිතාගෙන ක්‍රමය තුල. බෙසනස සත්‍යවාදී හිතීම ඒක තමයි. සත්‍යවාදී හිතීම එච්චරයි. සක්කාය නිරෝධ බවක් ලැබීම නෙමෙයි. සත්‍යවාදී හිතීමේ විදියයි සක්කාය නිරෝධය. එතකොට මට සන්නස ඉතින් සක්කාය නිරෝධය කියන එකක් සන්නස ඇත්තටම අපි දැන්මත් විතර කතා කරලා පිටින් එහෙම කරනවා. ඒක දැන් මට ඒක මනින්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මම මනින්න තැන මට එහෙම කියන්න බැහැ. බෑ. කියන්නේ එතකොට මට මේ බවක් ලබා ගන්න එකක් තමයි මගේ එහෙම තියෙන්නේ. ඒක ඇත්තටම ඒක තව කෙනෙකුට කියලා දෙන්න ඕන විදිහක් විතරයි. අපි විදිය කියලා දෙන්න ඕන විදිහ අපි අත්ලකින්න යන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ධර්මයේ තියෙන ඔක්කොම එහෙම. තව කෙනෙකුට කියලා දෙන්න ඕන විදිහක්. එයා විදිහේදී එයාටත් විදිහක් හම්බෙන්න ඕන මිසක් මේක ලබා ගන්න කියලා හරියන්නේ නැහැ. ලබා ගන්න යට සද්දම අදිමානිය කියන්නේ. විදිහ සිදු වෙන්නට ඕන. එතකොට මේ විදිහ සඳහා එයාගේ ස්වභාවය අනුව වෙන වෙන පැති වලින් එයාට යම් යම් කරුණු දෙන්න පුළුවන් හිතන්නේ. එයාගේ ස්වභාවය අනුව. දැන් අපිට මේ ටිකමනේ ගන්න තියෙන්නේ. දැන් ඒ නිසා මම අර කිව්වේ අර අපේ ජීවිත හැසිරීමත් එක්ක සමහර කාරණා මේ අපට උපකාර වෙනවා මේ ප්‍රතිපදාවට. මොකද ඒක එතනින් අපිට වැඩිවීමක් එනවා. ඒක වැඩිවීමක් කියන හොඳ දැනීමක් එනවා. නැත්තම් මොකද වෙන්නේ? සක්කාය නිරෝධය කියලා සිදුවීමට ඉඩ දෙන්නේ නැහැ. සක්කාය නිරෝධයක් කියලා ලබා ගන්නවා. පංචීපාස්කන්ධ අරගෙන. මේවනද මම සමහර කරුණු හිතලා සවන්නස දැන් මට සවන්නස දැන් ඒ කියන්නේ මටම ක්‍රමයක් හම්බ වෙන සවන්නස හිතලා කියන්නේ යම් කිසි දැන් අපි කියන්නේ සාමාන්‍ය ලෝකේ ඉන්න කාටම ඉක්මන විදියට මට ඉක්මන විදියට මට එතෙන්ද සවන්නස කියන්නේ මට ක්‍රමයක් හම්බ වෙනවා. දැන් සවන්නස මට ඒව හැකියාවක් දැන් හරි දැන් මට මේ ක්‍රමයක් හම්බ වෙලා දැන් මම වැරදි. මේක නෙවෙයි ඒක අර සක්කාය නිරෝධයත් එක්ක මනලනේ මං කියන්නේ සන්නස.
එහෙම එකක් තියෙනවා කියන්නේ. හැබැයි සවන්නස කියන්නේ මට කියන්නේ දැන් මම ක්‍රමයකට කොටු වෙලා හිතනවා නම් ඒක ඇත්තටම මට දැන් මගේ ඇත්ත ස්වභාවය මම හිතන ස්වභාවය ඒ ක්‍රමෙත් එක්කනේ තියෙන සවන්නස. ඒක ඉක්මවීමක් නැතුව අරක දාගන්න කතාවක් නෑ නිසා. ඔව් සක්කාය නිරෝධ ඉදම සත්‍යං ගලන්නේ. ඒ නිසා. එතකොට ඒක සද්ධාරු ඥානසෝ ආකාර පරිත්තක දිටිනි ඥානකන්තේ කොටු වෙලා සක්කාය නිරෝධය. සක්කාය වීර්යයක් සුඛභාවයක් තියෙන්න ඕනේ. ඒක ලබා ගන්න ඕනේ. ලබා ගත්තේ නැතත් සවනද ලැබෙන දෙයක් නැතත් වාක්‍ය ස්වභාවයක් නැතත් මේ අර උත්සුක භාවයේ වීර්යය. ඔව් දැන් කරුණ තුනනේ. ආතාපි සම්ප්‍රදාන සතිමා. ආතාපි කියන්නේ වීර්යය. සතිමා කියන්නේ සිහිය. සම්ප්‍රදාන කියන්නේ හිතේ. දැන් මේ එකකවත් සක්කාය නිරෝධය, පංච උපාදානස්කන්ධය, පටිච්චසමුප්පාදය, සතිපට්ඨානය මේව නැහැ. මේ ඔන්න අපේ විදිහ අපට මොනවද තියෙනව නැද්ද? ආතාපි සම්ප්‍රදාන සතිමා. වීර්යය සිහිය නුවණ. දැන් වීර්යය සිහිය නුවණ යෙදෙන්න නැත්තේ. අපිට සක්කාය නිරෝධේ පංච උපාස්කන්ධේ පටිච්චසමුප්පාදේ නිවන සෝතාපන්න සක්කාය දිට්ඨි ප්‍රහාණය අපිට වෙන දේවල් දෙනවා. නේ? ඒවා ඉදම සත්‍යං වෙලානේ. මේවා ක්‍රියා කියන්නේ සිදුවීම. ඒ කියන්නේ අපේ වර්ධන. වීර්යයි සිහියයි නුවණ. ඔන්න ওই ටික තමයි වර්ධනය වෙනට ඕනේ. තාත්තසනතර දැන් කලින් ඉස්සෙල්ලා කතා කරනකොට මට දැන් මම යම් කිසි කාරණාවක් දැන් හිතලා මොකක් හරි කතා කරනවා නම් දැන් දැක්ම අපිට අල්ලන්න බෑ. හිතලා මොකක් හරි කතා කරනවා සෝත මම ජීවත් වෙන වෙලාවට දැන් අපි දැන් ගත්තොත් සාමාන්‍යයෙන් අපි ලෝකේ ජීවත් වෙනකොට මේ තියෙන ලෝකෙ මං ඉන්නවා. ඒකත් එක්ක සාස කටයුතු කරන්නේ ඒකනේ දැක්ම සාම. හැබැයි දැන් මම ඒක ඉක්මන විදියකට කතා කරලා හැබැයි මං ලෝකේ සාමාන්‍ය විදියට ඉන්නවා සාසේ අරක දැක්මක් කියන්න බෑ නිසා. ඒ කියන්නේ මම හිතන කාරණාවට මම ජීවත් වෙන විදිය ගැලපෙන්නේ නැහැ. ඒතකොට මොනවාසේ ඒ කියන්නේ දැන් මේ භාගයට දැක්මක් කියන්නේ බෑ කියලා විදිහට කතා කරලා. ඔව් ඒකයි ජීවත් වෙන ස්වභාවය තුළදී දැන් දැක්ම අර්ථානිත භාවයේ සක්කාය නිරෝධයනේ. දැක්ම අර්ථානිත භාවයේ සක්කාය නිරෝධය. සක්කාය දිට්ඨි ප්‍රහාණය. එහෙනම් ජීවත් වීමේදී රාගයවත්, ද්වේෂයවත්, වෙන දෙයක් ආවත් සක්කාය නිරෝධය කියන පැත්තට අනුගත වෙන්නට ඕනේ. අර විග්‍රහ බාහිරින් පෙනෙන කාරණාව නෙමෙයි දැක්ම. එහෙනම් දැක්ම කියන යමන් අර කී වර්ධනයක් බලන්න ස්වාධීනත්වයක් තියෙනවද කියලා. ස්වාධීනත්වයක් කියනවා නම් අපේ වර්ධනයක් පොඩ්ඩක්වත් නැහැ. සනහ මම ඒක අදහස් කරන අක්කන්නිතෝද කියන මේ දැන් හිතන්න අරෝපේ ඒක දැක්මත් එක්ක සම්බන්ධ ඒගොල්ලෝ ලෝකේ ජීවත් වෙන්නේ. ඔව් එයාලගේ දැක්ම තීරුවයි. දැන් එයාලා සෝතාපන්නයිට වඩා දියුණුයි ලෝකේ. මොකද සෝතාපන්නයිට කෙලස් තියෙනවා. අර කටින කෙලස් නැහැ. එයාලගේ දැක්ම තීරුව වැඩි. සෝතාපන්න කෙනාට තියෙන්නේ වෙනම දැක්මක්. ඒක වෙනස්. ඒ කියන්නේ අර කාරණා මේකයි හසුදන්න අමාරුයි. ඒ කියන්නේ අරූප සමාධි දැක්ම කතා කරනවා නම් අනාගාමි සහ රහත් කියන කාරණා දෙකත් එක්ක විතර කතා කරන්න පුළුවන්. මොකද මේ දෙන්නා මේ ලෝකේ විරාග බවක් එක තියෙනවා. සෝතාපන්න කෙනා නෑ. සෝතාපන්න කෙනාගේ ස්වභාවය සක්කාදිටි ප්‍රහාණය කරපු කෙනාගේ ස්වභාවය තියෙන්නේ අර කරුණ විතරයි. ඒ කියන්නේ සාමාන්‍ය චර්යාව කියන එක නෙමෙයි. සාමාන්‍ය චර්යාව කතා කරන්න බෑ. ඒක විරාගී බවක් එක්ක සාමාන්‍ය චර්යාව කතා කරන්න පුළුවන්. ඒ නිසා විරාගී බවක් කතා කරන්න බෑ සෝතාපන්න සකදාගාමි දෙන්නට. ඒ සමහතුනා සමහරලාට ජීවිතයේදී වෙන දේවල් ඉන්න පුළුවන්. නමුත් අර විරාගී බවක් තියෙනවා. නමුත් අර දෙන්නට එහෙම ගන්නෑ. එයාලගේ තියෙන දේ තමයි සක්කාදිට්ඨිය කියන්නේ ස්වාධීනත්වය කියන එකට ඉන්න තියෙන්නේ. අර ආත්මත්ව කියනවා තමයි කියන්නේ සමහර කීප කාරණාත් එක්ක මම කියන්නේ අපි සංස්කරණය කියනවා අපි මොකක්ද දෙයක් සම්බන්ධ කරනවා ඒකට කියනවා ආතාපි සම්ප්‍රදායන කරනවා වීර්යය ගත්තොත් එහෙම වීර්ය හිතෙනවා අපිට මෙන්න මේකට වීර්යය මේ දෙයක වීර්යය මොකක්ද සම්බන්ධ නොකර වීර්යයක් කතා කරන්න බෑ අපිට මොකක්ද සම්බන්ධ නොකර සත්‍යයක් කතා කරන්න බෑ ඕකමලකට සත්‍යය සම්පූර්ණ අදහස් කරපු එක කාය කාර්යයක් ඒ වගේ අදහසක් තමයි. ඔව් ඒ කියන්නේ හරි මොකක්වත් සම්බන්ධව කතා කරන්න බෑ.
හැබැයි අපේ සිදුවීම කෘත්‍ය මේක. සම්බන්ධ නොකර කතා කරනවා කියන එක මට හිතාගත්තා. බෑ සම්බන්ධ නොකර කතා කරන්න බෑ. සම්බන්ධ නොකර කතා කරනවා නම් හතිපට්ඨාන සූත්‍රයක් ඕනේ නැහැ. නේ? හතිපට්ඨාන සූත්‍රයේ දාතාප සම්ප්‍රය හතිමා කියන තුනනේ තියෙන්නේ. හැබැයි ආනාපානතිය තියෙනවා. කායන පස්සනාව, වේදන පස්සනාව, චිත්තන පස්සනාව මේ කරුණු සම්බන්ධයක් තියෙනවා. එහෙනම් කරුණක් සම්බන්ධ නොකර කතාවක්ම ඕනේ නැහනේ. කතාව ඉවරයි. හැබැයි මේක තමයි අපේ වර්ධනය. අපේ සිදුවීම. අපේ වැඩි දියුණුව. සිහිය නොවන වීර්යය කියන එක. මෙන්න මේකත් තමයි අපි සම්පූර්ණයෙන් ප්‍රතිපදාවක් වෙන්නේ. හැබැයි කරුණක් නැතුව නෙමෙයි. කරුණ තමයි යෙදීමක් හැටියට අපට ලැබෙන කාරණාව අනුව අපි හොයන්නේ. නැතුව සක්කාය නිරෝධයට විදිහේ නෑ. අර යෙදෙන කාරණාවේ යෙදීම අපට ලැබෙලානේ දැන් තියෙන්නේ. මෙන්න මේක අනුව හොයන්නේ. එච්චර. ඒකයි සතිපට්ඨානේ අනුව බලනවා කියන්නේ. සත්‍යවාදී සහ ප්‍රායෝගිකත්වයේ තමයි එතන ඔය කරුණුත් එක්ක අපි කතා කරන්නේ. සම්පූර්ණ තියෙන එකත් එක්ක. නැත්නම් සති උපාදාන සති නෑ ලැබෙනදී උපාදානය කියන්නේ ඇතිකල්ලි කියන කාරණාව ඒ පැත්තේදී අපි ධර්මපරියායක් හැටියට උපාදානීය කියන කාරණා සිදුවීම ප්‍රතිපදාවට අපි ගන්න යන්න හොඳ නැහැ. ඇතිකල්ලි ධර්මපරියායක් හැටියට අපි දකින්නට අපි යට මං අර කලින් කියන ධර්මපරියායක් හැටියට සතිපට්ඨානයේදී නම් නුවණක් එක්ක යනකොට අත්‍යකායෝතිවා කියන කාරණාව එක විතරයි බලන්න ඕනේ. ඒක ඥානයක් එක්ක සේකයාගේ වැඩපිළිවෙල. යෙදීම. දැන් ශේකයක් වෙන්න කලින් යාට අත්‍යකායෝතිවා කියන එක නෙමෙයි අතහබුත ඥානීය ශාලාසූත්‍රය පැහැදිලි වෙන්නේ. එතකොට එයාටත් එහෙනම් ආතාපි සම්ප්‍රයතිමා කියන කාරණාව වැඩෙන්න ඕනේ නැති. හැබැයි යාට යොමු වීමත් එක්කමනේ සම්පූර්ණයෙන් තියෙන්නේ. එයාට නවක අයට උපකාර කරන්න කියන්නේ. එයාට යොමු වීමත් එක්ක. හැබැයි පරිඤ්ඤය පිරිසිදු හොයන. ඒ කියන්නේ මේක මොකද්ද කියලා අතහබුත ඥානයක් එක්ක හොයනවට පිළිවිල. අරක ධර්මයක්. ධර්මපරියාය ඥානයකින් සිදුවෙන එකක් ඊතර වීම දැක්මක්. අපි සිදුවෙන යෙදීමට ධර්මපරියාය ගන්න බෑ. සිදුවෙන යෙදීම ඇවිදීම. ඇවිදීම ඇතිකල්ලි උපාදානයක් කියන කාරණාව ගන්න ගියොත් එතන අපිට උපාදාන කියන එක වචනයක් විතරයි. හැබැයි අපට ඇවිදීමක් ඇත. ඇතයි කියන කාරණාව මත පාදක වෙලා අපි ඒක හොයනවා. ශේක නොවන කාටත් ඇවිදීමක් ඇත. තව කෙනෙකුගේ උපකාරයෙන් යථාභූත ඥාණයට අන්න ප්‍රතිපදාවක් කරනවා. එච්චරයි. අතන අර කාරණාව අපි ධර්මපරියායක් විතර. ඒ කියන්නේ සිදුවීමේ ස්වභාවය. ඒක ඥානයකට. ඒක අපට ඉදමෙව සත්‍යං කියන්න බෑ. සත්‍ය උපාදාන ඇතිකල්ලි උපාදාන වෙනවා කියන කාරණාව ඉදමෙව සත්‍යං වුණොත් අපට ඒක පහුරක් කියලා නෑ. ඇතිකල්ලි උපාදානය කියන කාරණාව ඥානයක් වුණොත් අසති නෝපාදාන. ඊතර වෙයි. අන්න වැඩපිළිවෙල. අතන වැඩපිළිවෙල සිදුවීම ගත්තාම ඒකට අපි අර කාරණා දාන්න හොඳ නෑ.